අද දවසේදී අපි හැමදෙනාම ලැබපු මනුස්ස ජීවිතයේ මොන විදිහටවත් හිස් නොවෙන අපි අනන්ත සංසාරේ පටන් මේ සසර තුන් භවයේ තුල ඕනම තැනකට ගිහිල්ලා ඇති. ඒත් අපි හීනෙන්වත් නොගිය විරුතනක් තියෙනවා. ඒ තමයි නිවන දුක නැති වෙන තැන. අන්නේ මේ සසර පුරාවට හීනෙන්වත් නොගිය නිවන කියන ධර්මතාවය කියන්නේ මොකක්ද කියන ධර්මතාවය දකින්න පුළුවන්කම තියෙයි. අද මේ දේශනාව තුළදී ඕගොල්ලෝ බුද්ධිමත්ව හොඳ වමනාවෙන් සකසා මේ ධර්මයේ ශ්‍රවණය කළොත්. ඒ නිසායි මම නැවත නැවතත් මතක් කරන්නේ මේ දේශනාව එච්චරට වටිනවා කියලා. ඒ හින්දා මේ දේශනාව ශ්‍රවණය කරන්ට මෙතන ඉඳලා මම ඒ අර්ථ සිද්ධීන් පැහැදිලි කරනවා. විශේෂයෙන්ම එතනදී අපි හැම කෙනෙක්ම හැම වෙලාවකම පුංචි හරි පිනක් කරලා කුසලයක් කරලා ප්‍රාර්ථනා කරනවා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යවහං හෝතු මට මේ පින නිවන් පිණිසම ආශ්‍රයක්ෂය කරගන්නට සියලු දුක් නැති කරගන්නට හේතු වේවා කියලා. එහෙම සසරගත ජීවිතවලදී ප්‍රාර්ථනා කරලා තිබුණු එකක ප්‍රතිඵලයක් හැටියට අද ජීවිතවලදී මේ තාක් ප්‍රාර්ථනා කළ එකක ප්‍රතිඵලයක් හැටියට ආශ්‍රයක්ෂය වෙන ප්‍රතිපදාව ඔබට සම්මුඛ වෙන්න හම්බ වෙන්න යන අවස්ථාවක්. ඒ ප්‍රතිපදාව විස්තර කරන්නට ඉස්සර වෙලා ඒ ආශ්‍රයක්ෂය කරන ක්‍රමය එහෙම නැතිනම් දුක් නැති කරන මාර්ගය වඩන හැටි කියලා දෙන්න ඉස්සර වෙලා ඒ දුක් නැති කරන මාර්ගය ගොඩ නැගිලා තියෙන්නේ නැත්තම් කුමන තැනක කුමන දුකක් නැති කිරීම සඳහාද ඒ මාර්ගය කුමකටද මාර්ගය කොතෙන්ටද කියන කාරණාව මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. දුක් නැති කරන ප්‍රතිපදාව වඩන්ට ඉස්සර වෙලා හොඳ පැහැදිලිකමක් තියෙන්නට ඕනේ අපි නැති කරන්නට හදන දුක මොකක්ද කියලා. අපි නැති කරන්නට හදන දුක මොකක්ද කියන එක තේරුම් ගන්න නම් ඒ දුක ඇති වෙච්ච හේතුව තේරුම් ගන්නට ඕනේ. ඒ හේතුව නැති කළාම ඒ දුක නැති වෙනවා කියන එකත් තේරුම් ගන්නට ඕනේ. දුක් නැති කරන මාර්ගයක හැසිරෙන්න ඉස්සර වෙලා තමන් නැති කරන දුකත් ඒ දුක ඇති උනේ කොහොමදත් කියලා බලලා ඒ ඇති වෙච්ච හේතුව නැති කළොත් මේ දුක නැති වෙනවා කියන අවබෝධයක් ඇතුව දුක නැති කරන වැඩපිළිවෙල පටන් ගත යුතුයි. මම ඉස්සරත් මතක් කරලා තියෙනවා වහිනකොට අපේ ගෙදර තෙමෙනවා නම් අපි තෙමෙනවා කියලා මොකක් හරි නොකට යුතුයි. තෙමෙන කම ඇති වුණ හේතුව හොයන්නට ඕනේ. ගෙදර තෙමෙනවා කියලා වහලේ කොතෙන්ට හරි උළු කැටයක් කොතැනට හරි සීට් කෑල්ලක් කොතැනට හරි පොල්ලත්තක් බැඳට හරියන්නේ නැහැ. වහලේ තෙමෙන හේතුව කොතනද කියලා ඉස්සෙල්ලා හොයන්න ඕනේ. ඒ හේතුව හැදුන තැන හොයලා අනේ තෙමෙන තැන කැඩිච්ච තැන හදන්න ඕනේ. එතකොට නැති වෙනවා. ඒ වගේ අපිට ජීවිතයක දුක තියෙනවා නම් මොකද්ද අපේ ජීවිතයේ දුක කුතනද දුක කොහොමද ඒ දුක ඇති උනේ කියලා ඉස්සෙල්ලා හඳුන ගන්නට වෙනවා. එහෙනම් ඒ දුක ඇති වෙච්ච මෙන්න මේ හේතුව වැළැක්වුවොත් මෙන්න මේ හේතුව නැති කළොත් දුක නැති වෙනවා කියන ධර්මතාවයක් ලෝකේ තියෙනවා. අන්න ඒ බව හඳුනාගත්තට පස්සේ දැක්කට පස්සේ අන්නේ දුක නැති වෙන විදිහට කරන වැඩපිළිවෙලයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. හරි. අපි දැක්කා මාර්ගයකට එන්න දුක
දුක ඇති වෙලා තියෙන හේතුව ඒ හේතුව නැති කිරීම ගැන පැහැදිලිකමක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කුමන තැනක තියෙන දුකද කුමන හේතුවද දුක ඇති කරන්නට හේතුව කුමන හේතුව නැති කළාමද කියන මේ කාරණා ටික අපිට විසඳෙන්නේ ඔය අපි චතුරාර්ය සත්‍ය කියන තැනනේ. ඒ පිළිබඳ දැක්ම ඇති වෙන්නේ ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කළ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුණු කෙනෙකුටයි තේරෙන තැනකටයි. එකයි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්කොත් එයා ධර්මයේ දැක්ක කෙනෙක්. යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කොත් එයා පටිච්ච සමුප්පාද ධර්මතාවයේ දැක්ක කෙනෙක් කියලා. පටිච්ච සමුප්පාද ධර්මතාවය නුවණින් මෙනෙහි කරනකොට, ගවේෂණය කරනකොට, සම්මර්ෂණය කරනකොට ලැබෙන ප්‍රතිඵලය තමයි මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියලා චතුරාර්ය සත්‍යයේ දැක්ම. මොකද මාර්ග නිරෝධය දැන ගැනීමම මගයි කියන එක එකේ තියෙනවා. ඊට පස්සේ ඒ නිරෝධය දැනගත්තට පස්සේ ඊට අනුව කටයුතු කරන එක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඒ ප්‍රතිපදාව අනුව කටයුතු කරනකොට ලැබෙන දේ තමයි විද්‍යා විමුක්ති ඵලපසක් වීම සහ නිවන දුකේ නිවීම. හරි. එතකොට ඒ හින්දා අපිට මාර්ගය තමයි අවශ්‍ය. ඒක තමයි හොඳට විස්තර කරගන්න ඕනේ. නමුත් මම මේ දැන් කියලා දෙන දේවල් අමාරුවෙන් මතක් කරගන්න මතකේ තියාගන්න වෙහෙසෙන්න ඕනේ නැහැ. දැනුමට තියාගන්න. අවබෝධයට තියාගන්න. මම හොඳට අවශ්‍ය තැනක් එනවා එතකොට මතක් කරන්න. නමුත් දැනට අවබෝධයට ධර්මයේ තේරුම් ගැනීමට අපි කරන්නේ මොකක්ද කියන එකේ මන දැක්මක් ඇතුව කිරීම සඳහා අවශ්‍ය න්‍යාය පරිසරයේ තේරුම් ගන්න මේ ටික දැනගන්න ඕනේ. ඒ හින්දා මම දැනුමට මතක් කරනවා මේ ටික කෙටියෙන්. මොකද මේ පෙන්නන තැන බලාගෙනයි මාර්ගය කියන එක තියෙන නිසා මේ ටික අවශ්‍යයි. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ පටිච්ච කියලා කියන්නේ හේතු කියන එක. ප්‍රත්‍ය කියන එක. සමුප්පාද කියලා කියන්නේ හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පාද කියන්නේ හේතුන්ගෙන් හට ගන්නවා ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එක. ගහක පොල් ගෙඩියක් කොස් ඇටයක් වගේ ගත්තාම ඒකට කියන හේතුව කියලා. පොල් ගහක් කොස් ගහක් වගේ හටගත්තාම ඒකෙන් හටගන්න පැලයට කියන ඵලය කියලා. හේතුවක් ඵලයක්. ආපහු ඵලය නිසා හේතුවක් හැදෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන හැම ධර්මතාවයක්ම සවිඥානික අවිඥානික කියන හැම වස්තුවකම යථාර්ථයේ හේතුඵල ධමයක්. පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මතාවය. හේතුවක් නිසා හටගන්න ඵලයක් සහ ඵලයකට හේතු වෙන ධර්මයක්. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ ඵලයකට හේතු වෙන ධර්මයෝ කියන එක. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ ඵලයන්ට හේතු වන ධර්මයෝ. පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ ඵලයකින් උපදින ධර්මයෝ කියන එක. මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් අපේ ජීවිතයත් මේ ඵලයන්ට හේතු වෙන හේතු ධර්මයන් ඇතුව හටගන්න දෙයක් අපේ ජීවිතයත් කියලා පෙන්වනවා. ඒකෙදී ගොඩාක් ආධුනික අයත් ඉන්න පුළුවන් නිසා මම ගැඹුරින් බරසාරව වචන ඇතුළට විස්තර කරන්න අපි ඒව පස්සේ වෙලාවක බලමු. කෙටියෙන් ගත්තොත් අපි ඉපදෙනවනේ ඉපදුනානේ මව් කුසට මේ හිත විඥාණය බැසගත් නිසා මේ කයක් සීත උෂ්ණ දැනෙන මට්ටමට රූපයක සීත උෂ්ණ දැනෙන මට්ටමක් හැදුණු හින්දා කයක් හැදුණු හින්දා අපිට ඇහැ හැදිලා කන නාසය දිව ශරීරය හැදිලා මේ රූප පෙනෙනවා ශබ්ද ඇහෙනවනේ. හරි. එතකොට මේකට කියනවා අපි උපන්නා කියලා. අපේ ජීවිතය. එතකොට මෙන්න මේ
අපේ උප්පත්තියට අපි හැම කෙනෙක්ම ඉපදෙන්න තියෙනවා හේතුවක් කියලා බුදුහාමුදුරු පෙන්වුවා. ඒකත් හේතු ප්‍රත්‍යයයි කියලා. පෙර ජීවිතයක ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා අපි හැම කෙනෙක්ම කුසල අකුසල කර්ම සිද්ධ කරනවා. අන්නේ පෙර කරපු කුසල අකුසලයක ප්‍රතිඵලයක් හැටියටයි අද මේ අපේ ජීවිතය කියලා පෙන්වනවා. පුරාණ කර්මයට විපාකයක් හැටියටයි කෙටියෙන් ගත්තාම ඇහැ හැදිලා රූප පෙනෙනවා. කන හැදිලා ශබ්ද ඇහෙනවා. නාසය හැදිලා ගඳ සුවඳ දැනෙනවා කියන මෙන්න මේ ටික පෙන්වනවා. එතකොට ඒකත් බුදුහාමුදුරු පෙන්වුවේ වෙන මොකුත් නිසා නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපි ඉපදිලා තියෙන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඉබේම. නැත්තම් කවුරු හරි දෙවියෙක් තමයි අපිව නිර්මාණය කළේ. බ්‍රහ්මයෙක් තමයි අපිව මැව්වේ. ඊශ්වරයෙක් වගේ තමයි අපිව නිර්මාණය කළේ කියලා නොයෙක් දෘෂ්ටි වලට යන්න පුළුවන් නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ ඉපදීමට හේතුවක් තියෙනවා ප්‍රත්‍යක් තියෙනවා. ඒ හේතුව තමයි අවිද්‍යාව. මේ කර්මය ප්‍රත්‍යය තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් තමයි අපි මේ ඉපදිලා තින්නේ. එහෙම නැත්නම් අවිද්‍යා කර්ම කියන හේතුයෙන් තමයි අපි මේ ඉපදිලා තියන්නේ කියන ටික පෙන්වනවා. ඔන්න පුරාණ කර්මයට හටගත්තු විපාක අපේ ජීවිතය. ඔන්න ඔය ටික පංච උපාදානස්කන්ධයක් කියනවා. මේ පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකේ ස්වභාවය තමයි කෙනෙකුට දුක් විඳින්න තරම්වත් ඒක මම මගේ කියලා අල්ලගෙන ජරා මරණ දුක් විඳින්න තරම් ඒ විපාක ස්කන්ධ ටිකට ආවුෂ නැහැ. හටගත් ස්කන්ධ ටික එතනම නැති වෙනවා, නිරුද්ධ වෙනවා. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ, ඇහෙන දේ ඇහිමෙන් පස්සේ නැති වෙනවා. මේ විපාකයෙන් හටගත් පුරාණ කර්මයට හටගත් විපාක ස්කන්ධ ටික හරියට නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. එතකොට ඒ තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවරලා නිවෙන්න ඔන්න මෙන්න කියලා පහනක් තියෙන පහනක් වගේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස. අපි රූපයක් බැලුවොත් බලන රූපේ පෙනෙන ඇහත් ඉතුරු නැතුවම නැති වෙනවා. අහන කනෙන් අහන ශබ්දත් ඉතුරු නැතුවම නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එහෙම නැත්නම් යං කිංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධම්. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඔය විදිහට තියෙන මේ විපාක ටිකට නිවෙන්න හදන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි තිරේ දැම්මොත්, නිවෙන්න හදන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි තිරේ දැම්මොත් ඒ පහන නිවිලා යනවා, වෙන පහනක් දැල් වෙනවා කියලා කිව්වොත් හරියද? එහෙම කියන්න බෑ. ඒ නිවෙන්න යන පහනම ආපහු අලුත් වෙනවා. නිවෙන්නේ නැහැ. ඒ පහන තෙලුත් තිරේ දැම්මහම තෙලුත් ඉවරවලා තිලෙත් ඉවරවලා නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන්නේ. තෙලුත් දානවා තිරෙත් දැම්මහම වෙන පහනක් ඇවිලෙන්නේ. ඒ පහනම ඇවිලෙනවා වගේ පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකට අද තණ්හා උපාදාන කළොත්, මේ තණ්හා උපාදාන කියන්නේ නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනකට තෙලුයි තිරේ දානවා වගේ. අද තණ්හා උපාදාන කියන කෙලෙස්ය තිබුණොත් වෙන පහනක් ඇවිලෙනවා වගේ වෙන්නේ නැහැ. ඒ වගේ ආපහු මත්ති දුක්ඛ ස්කන්ධ හදනවා කියන එකක් නෙමෙයි. පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටිකම නිවෙන්නේ නැහැ, ඇතිකමට හැදෙනවා. පුරාණ කර්මයට හටගත්ත විපාක ටික නිමෙන්ට ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ අලුතෙන් තෙලුත් තිරෙත් දානවා වගේ මේ තණ්හා උපාදාන කියලා දුකට හේතුව කියලා බුදුහාඳුරු පෙන්වන මේ කෙලෙසේ අලුතෙන් තෙලුයි තිරේ දැම්මොත්
වෙන පහනක් ඇවිලෙනවා නෙමෙයි ඒ පහනම දැල් වෙනවා නිවෙන්නේ නැතුව වගේ ඒ පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික නිවෙනවා නිරුද්ධ වෙනවා හටගෙන නැති වෙනවා කියන එක වෙන්නේ නැහැ පේන්නේ නැහැ. ඒ විපාක ස්කන්ධ ටික ඇත්ති කමටම රැඳිලා අපිට දුක ගෙනත් දෙනවා. ඒකට තමයි පෙන්වුවේ ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස්යේ යෙදුනොත් භවය කියලා කිව්වේ මොකද්ද? ලෝකය ඇත්ති කමට හම්බ වෙනවා. පුරාණ කර්මයට ඇහැ ඇදිලා රූප පෙනෙනවා, කන හැදිලා ශබ්ද ඇහෙනවා. මේ අද අපිට තණ්හා උපාදාන කියන කෙලෙස්යේ තිබුණොත් වෙන්නේ මොකද්ද දන්නවද? අපි ඇහින් බලන රූපය අපිට තියනවා වෙනවා. අපි කොතනකට හරි ගිහිල්ලා යම් වස්තුවක් බලලා ආවොත් ඒ තැන ඒ කෙනා අහවල් තැන තියනවා කියලා අපිට නිමිත්තක් තියෙනවා. අපේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ගෙදර තියනවා දරුවෝ ඉන්නවා ගෙදරට යන පාර කියලා අපි හොඳට දන්නවා. දකින අහන දේවල් ඔය විදිහට ඇත්තිකමට එකතු වෙන එකට කියනවා ලෝකේ කියලා භවය කියලා. අන්න ඒ විදිහට භවය හැදුනොත් දකින අහන දේවල් එකතු වුණාම තමනුත් ඉන්නවා තමන්ගේ දුව දරුවෝ ඥාති හිතේසින් ඉන්නවා තමන්ට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියනවා වෙනවා ලෝකයක් හැදෙනවා. භවපච්චා ජාති ජරා මරණ අන්න එතකොට ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහලු භවයේ දුක මරණ දුක මේ සියලු දුක් විඳින්න පුළුවන්. දැන් තමන් ලෙඩවීම නිසා මහලු වෙන නිසා මරණ නිසා තමන්ගේ බිරිඳ ලෙඩවීම නිසා බිරිඳ මහලු වෙන නිසා මරණ නිසා දුව දරුවෝ ලෙඩවීම නිසා මේ දුක් දුම්නස් ගොඩක් විඳින්න වෙනවා. කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ බඩගින්නයි පිපාසයි එතකොට මට ගැහුවා බැන්නා නින්දා අපහාස කළා කියලා ලෝකයක් තිබ්බහම දුක එනවා. පින්වතුනි අපිට හිතෙන්නේ දකින අහන දේවල් තියෙන හිඳයි නේ කියලා. නමුත් මේ ලෝකයේ හැදිලා තියෙන්නේ පින්වතුනි මේ ලෝකයේ හැදිලා තියෙන්නේ කෙලෙසයකට කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ ලෝකයේ තියෙනවා තියෙන හින්දා උඹලට ලෝකෙ දුක් විඳින්න වෙලා තියෙනවා නෙමෙයි. ඔය ලෝකය හැදුනේ තණ්හා උපාදාන කියන කෙලෙසයකින්. අන්න එහෙම හැදුණු හදාගත්ත ලෝකයකයි උඹලා දුක් විඳින්නේ කියලා. ඒකදී තණ්හාව වේදුනේ පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටිකකට ඒකට තණ්හා උපාදාන කියන කෙලෙසේ යෙදිලා ලෝකේ හදාගෙන උඹලා දුක් විඳින්නේ කියලා බුදුහාඳුර පෙන්නනවා. මේ පටිච්ච සම්පදායේ ගවේෂණය කළාම අද අපිට හම්බ වෙන මේ තමන් කියන නිමිත්තේ ඉඳලා මගේ ගෙවල් දොරවල් දුව දරුවෝ යාන වාහන ඉඩකඩම් කියලා පොඩි කාලේ ඉඳලා දැනුත් හෙට දවසේදී තව අවුරුද්දකුත් කරන්න කියන්න පුළුවන් මුළු ලෝකයක්ම හම්බ වෙනවනේ. මේ ලෝකය හම්බ වෙන්නේ තියෙන හින්දා නෙමෙයි තණ්හා උපාදාන කියන කෙලෙසට හදාගත්ත හින්දායි කියලා පෙන්නනවා. තණ්හා උපාදාන කියන කෙලෙසට ලෝකය භවය හැදෙනවා භවය හැදුණු දුක එනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ පුරාණ කර්මයට හටගත්ත මේ අපේ ජීවිතය ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද කියන මෙන්න මේ ටික විපාක ටික නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ මේකට අලුතෙන් කෙනෙක් තෙලුත් දැම්මේ නැත්තම් තිරෙත් දැම්මේ නැත්තම් අද තෙලුයි තිරෙයි දැම්මේ නැත්තම් වෙන පහනක් නිවෙනවා කියලා එකක් නැහැ. ඒ පහනමයි නිවෙන්නේ. ඒ වගේ අද තණ්හා උපාදාන කියන කෙලෙස්යේ මේ විපාක ස්කන්ධ ටිකේ නොයදුනොත් ඒ විපාක ස්කන්ධ ටික ඇත්තිකමට රැඳිලා ලෝකයක් හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් ජරා මරණ දුක පේන්නේ නැහැ. තණ්හා උපාදාන කියන කෙලෙස්යේ මේ විපාක ටිකේ නොයදුනොත් මේ ඇහැ මම මගේ ආත්මය හැටියට ඇහැට පෙනෙන රූප මගේ දුව පුතා කියලා අපි ගන්න නැත්තම් ගන්න බැයි නම් කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා ටික මම මගේ කියලා තණ්හාවෙන්
මගේ දුව පුතා ගෙවල් දොරවල් කියලා උපාදාන වශයෙන් ගත්තේ නැත්තම් නොගෙන හිටියොත් ඒකේ ආනිසංස පෙන්නනවා මොකද්ද? මරණයෙන් පස්සේ මේ දැන් ditta ධම්මාබිනිබ්බුතෝ dittu ධම්මයේම නිවෙනවා. ditta ධම්මාබිනිබ්බුතෝ මෙලොවදීම නිවිලා සිසිල් වෙනවා. මේ ආයතන ටිකේ විපාකයෙන් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා පේනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධම්මං හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක පේනවා. එහෙම වෙනකොට දකින්න දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වුණොත් භවය නැහැ. ලෝකය කියලා එකක් හිටින්නේ මේ මම ඉන්නවා කියලා නිමිත්තක් නැහැ. ඇස් දෙක වහගෙන හිටගෙන ඉන්නකොට ඉස්සරහා තියනවා පිටිපස්ස තියනවා උතුර දකුණ තියනවා උඩ යට තියනවා කියලා හිතට පෙනෙන හැඟීමක් නැහැ. නිමිති නැහැ අනිමිත්තයි. විපමුත්තස සබ්බදී සියලු තැනින්ම උඩ යට සරස දස දිසාවන්ගෙම මෙදෙනවා මනස. භවේ නැහැ. ලෝකේ නැහැ. එහෙම වුණොත් ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රිය අයගෙන් එක්වීම ප්‍රිය දෙයින් වෙන්වීමේ දුක් නැහැ. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ අපි ප්‍රියමනාපයගේ වෙන්වීමේ දුකකුත් සම්මිශ්‍ර වෙලානේ. ඒ බඳු දුක් අනන්තව සසර විඳලා තියෙනවා. මේ බුදුහාමුදුරු දේශනා කළ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඒ සියලු දුක මෙතනදීම නිවා කරගන්න පුළුවන්. එතකොට ඔන්න දැන් අපි මාර්ගයට එන්න ඉස්සලා අපි පැහැදිලි කරගන්න ඕනේ. පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකේ අද තණ්හා උපාදාන යෙදුනොත් මේ විපාක ටිකම දකින අහන දේවල් ඇතිකමට රැඳිලා ලෝකය හැදෙනවා. ලෝකය හැදිලා දුක විඳින්න වෙනවා. මේ විපාක ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස්ය නැති වුණොත් භවය හැදෙන්නේ නැහැ. කියන්නේ ලෝකේ ඇතිකමට හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා මේ දුකයි මේ දුක ඇතිවීමයි දුක නැතිවීමයි පෙන්වනවා. කෙටියෙන් අපි මෙහෙම ගත්තොත් මේ බුදුදහම හරිය ගැඹුරු ටිකක්. අපිට නිකන් හිතෙන්නේ මේ ධර්මය අහලා නැති ලෝකෙට හිතෙන්නේ අපි මේ ලෝකෙට එන්න ඉස්සෙල්ලත් මේ ලෝකෙ තිබුණා. ඒ තියෙන ලෝකෙ තමයි අපි මේ ජීවත් වෙන්නේ. මේ තියෙන ලෝකෙ තමයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි කුසල කුසල කර්ම කළා මොන විදියකට හරි වැඩ කටයුතු කරගෙන ජීවත් වෙලා ඉඳලා අපි මැරලා යනවා ලෝකෙ තියෙනවා කියලා මේ ලෝකයට දැනෙන්නේ. මේ හැමෝටම පෙනෙන්නේ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ දර්ශනය හැම දර්ශනයකට වඩා හරි තීව්‍ර හරි ශ්‍රේෂ්ඨයි වෙන්නේ ඒ නිසායි. නෑ එහෙම නෙමෙයි. මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ආයතන ටික උපන්න දවසේ ලෝකේ උපදිනේ. ඡන්නමේව උපාදාය මේ ආයතන ටික ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ. ආයතන කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටික නැති වෙනකොට ලෝකේ කියලා එකක් නැහැ. කියන දර්ශනයක් වෙන්නන්නේ තමන්ගේ පැත්තේ. ඔකට අපි මෙහෙම කතාවක් කියන්නේ. අපිට හිතෙන්නේ අපි මේ ජීවත් වෙන ලෝකය කියලා එකක් තියෙනවා. තව පැත්තෙන් ගත්තාම අපි යමක් දැක්කහම යම් ශබ්දයක් ඇහුවහම යම් ගන්ධයක් ආග්‍රහණය කළාම ආපහු ගිහිල්ලා බලන්න ආපහු ගිහිල්ලා අහන්න ආපහු ගිහිල්ලා ආග්‍රහණය කරන්න ඒ වස්තු තියනවා වගේනේ අපිට හිතෙන්නේ අපිට පේන්නේ අපිට හිතෙන්නේ අපිට එක තියනවා හින්දයි කියලානේ නෑ පිටුතුනි මම පොඩි කාරණාවක් මතක අපි මෙන්න මෙහෙම මම මේ කතා කරන ටික හරි සියුම් පොඩ්ඩක් බලන්න කණ්ණාඩියක් තිබුණොත් ඔය කණ්ණාඩිය තියනවා නේද කියලා ධර්මතාවයක් කණ්ණාඩිය ඉස්සරහට මොනවා හරි වස්තුවක් වැටුනොත් ආවොත් කණ්ණාඩිය ඉස්සරහට එන වස්තුවේ ඡායාව කණ්ණාඩියට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ කණ්ණාඩිය ඉස්සරහෙන් ඒ වස්තුව ගෙනිච්චොත් කණ්ණාඩිය ඇතුලේ ඡායාවල් රැඳෙනවද? නැහැ. නැති වෙනකොට වස්තුව අහකට යනකොට ඡායාව අහකට යනවාමයිනේ. එහෙම ධර්මතාවයක් තියෙනවා. එහෙම ධර්ම ධාතුවක් තියෙනවනේ. කණ්ණාඩිය ඉස්සරහට එන වස්තුන්ගේ
සමහර කණ්ණාඩිය ඇතුළට වැටෙන ඡායා නැති වෙනවා. සමහර ඡායා ඉතුරු වෙනවා කියලා එකක් නැහැ. හට ගන්න හැම ඡායාවක්ම නැති වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. යං කිංච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. කණ්ණාඩිය ඇතුළට හට ගැනීම ස්වභාව කොට ඇති හට ගන්නා වූ හැම ඡායාවක්ම නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. එහෙම ධර්ම ධාතුවක් තියෙයි. ඒක ඇත්තනේ හරි. නමුත් ත්‍රිසංගත සතෙක් කණ්ණාඩියකට වගේ ඉබුණොත් බලන්න. එයා ඉබුණාම කණ්ණාඩියේ එයාගේ ඡායාවත් වැටෙනවා. හැබැයි පැත්තකට යනකොට නැති වුණා කියලා පේන්නේ. එයාට හිතෙන්නේ මං දැකපු සතා ඉන්නවා වගේ ආපහු ගිහිල්ලා හැරිලා හපන්න හරි බුරන්න හරි පනිනවා. බුදුහාමුදුරු දේශනා කළේ ඒ සතා කණ්ණාඩියට එබුණත් වැටෙන ඡායාව නැති වෙනවා කියන එක නැති වෙනවා. ඒ නැති වෙනකම මෙයාට පේන්නේ. ඒ නොපෙනෙනකම හින්දා මෙයා තියනවා කියලා රැවටිලා ඉන්නේ. ඒක මෙයාගේ මනසේ තියෙන දෝෂයක්. මිසක එයාට තව Taman දැකපු ඡායාව කණ්ණාඩිය තියෙනවා කියලා එයාට හිතෙන්නේ එයාගේ මනසේ දෝෂයක් නිසා මිසක හටගත්ත හැම ඡායාවක්ම නැති වෙනවා කියලා කණ්ණාඩියේ හැම ධර්මතාවයක් නැහැ. තියෙන හින්දා එයාට ඇතිකමට පේන්නේ කියන එකක් තියෙනවා නෙමෙයි කියලා. මම මතක් කළේ ඒ වගේ අපි දකින හැම දෙයක්ම නැති වෙනවා. පෙනෙන අහන ඇහැට පෙනෙන හැම රූපයක්මත් හටගෙන නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ධර්ම ධාතුවක් තියෙනවා. ඔකට කියනවා නිරෝධය කියලා, නිවන කියලා. සලායත නිරෝධය කියලා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්කු. හට ගැනීම ස්වභාව, සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙන කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති ධම්මස පහවල වුණා කොණ්ඩඤ්ඤාමුදුරන්ට කියලා පෙන්නේ. අපි දකින අහන හැම දෙයක්ම දකින ඇහත් පෙනෙන රූපත් අහන කනත් ඇහෙන ශබ්ද හටගෙන නිරුද්ධ වෙනවා වාරයක් ගානේ අපිට පේන්නේ. බුදුහාමුදුරු දේශනා කළේ අපිට නොපෙනෙන්නේ හටගත් දේවල් නැති වෙනවා කියන ධර්ම ධාතුවක්, ධර්මතාවයක්, නිරෝධයක් නැති හින්දා නෙමෙයි. ඒක උඹලට පේන්නේ නැතිකම. ඒක කෙනාගේ මානසික දෝෂයක් කියලා පෙන්වන්නේ. අන්නේ මානසික දෝෂය තමයි මේ තණ්හා උපාදානය කියලා හඳුන්වන්නේ. දුකට හේතුව තණ්හා උපාදාන කියලා කියන්නේ. තණ්හා උපාදාන කියන කෙලෙස් නිසා තමයි හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියලා පෙනෙන්නේ නැතුව ඇතිකමට හම්බ වෙන්නේ. ඒ ඇතිකමට හම්බ වෙන එක තමයි තථාගතයන් වහන්සේ භව කියන වචනේ නිර්වචනය කරන්නේ. තණ්හා උපාදාන භව කියලා. ඇතිකමට හම්බ වෙන ප්‍රතිඵලය හැටියට තමයි බුදුහාමුදුරු දුක හැටියට විස්තර කරන්නේ. භවපච්චය ජාති කියලා කියන්නේ එතකොට ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය පෙනේ. ලෝකයේ කියලා දෙයක් තිබුණාම ඇති වෙන ප්‍රතිඵලය තමයි ජරා මරණ දුක් විඳිට වෙන එක. දුකට හේතුව ලෝකයේ කියලා යමක් ඇතිකමට හම්බ වෙන එක. ලෝකයේ කියලා යමක් ඇතිකමට හම්බ වෙන්න හේතුව කෙනාගේ මානසික දෝෂේ තණ්හා උපාදාන කියන විස දෝෂය නිසා ඇතිකමට හම්බුනේ කියලා පටිච්ච සමුපාද ධර්මතාවය තුලින් දුකයි දුකට හේතුවයි කියලා දෙනවා. තණ්හා උපාදාන කියන විස දෝෂය නැති වුණොත් මේ ලෝකයේ ඇතිකමට රැඳෙන්නේ නැහැ කියන එක පෙන්වුවා බුදුරජාණන් වහන්සේ නිර්වචනය කළා භව නිරෝධෝ කියලා. තණ්හා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. භවය නිරුද්ධ වෙනවා. ඇතිකමට ලෝකයේ කියලා යමක් හැදෙන්නේ නැහැ. භව නිරෝධෝ. ඇතිකමට ලෝකයේ කියලා යමක් නැත්තම් නැති එකේ ප්‍රතිඵලයක් වෙන මොකද්ද? ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියලා දුකක් පෙනෙන්නේ නැහැ. ජාති නිරෝධෝ. ලෝකේ නැත්තම් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්තම් මහලු වීම, මරණයක් පෙනෙන්නේ නැහැ. අජරාමරයි. අජර කියන්නේ ජරාවක් නැහැ. අමර කියන්නේ මරණයක් නැහැ. අජරාමර නිවන, ජරාමර නැති, මහලු බව, මරණයක් නැති පැවැත්මට තමයි නිවන කියන්නේ. තණ්හාව නැති කළොත් මේ ආයතන ටිකේ තණ්හා උපාදානය නැති කළොත් භවය නිරුද්ධ වෙලා ඇතිකමට ලෝකේ හැදෙනකම නිරුද්ධ වෙලා දුක නැති වෙනවා කියලා පෙන්වනවා. ඔන්න පටිච්ච සමුපාදයේ ගවේෂණය කරමුළු චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වුණා. මේ සියලු දුක් ඇති වෙන්නේ ලෝකයේ කියන එක හැදුනහමයි, ඇති වුණාමයි. ලෝකයේ කියන එක හැදෙන්නේ, ලෝක සමුදය වෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙසයයි.
කෙලෙසේ ඉදලා තියෙන පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටිකකයි විපාක ටික හැතුනේ පෙර අවිද්‍යා කර්මයටයි කියලා හොඳට ලිපිනේම ලියලා දීලා තියෙනවා. අද මේ දුක මේ දැන් අදම දීපදීමේ ලෙඩවීමේ මහලු වීමේ මරණ සියලු දුක් ditta ධම්මා බිනිබ්බුතෝ සබ්බ වේර භයාතීතා සබ්බ දුක්ඛං උපජ්ජගොන්ති සියලු වෛර බය සහ සියලු දුක අදම උගුලලා දානවා. ditta ධම්මා බිනිබ්බුතෝ මෙලොවදීම නිවෙනවා. මොකක් නිසාද? කුමක් තිබුණොත්ද? භවය නැත්තම් භවය ලෝකය නැත්තම් ලෝකයේ ඇතිකමට හම්බ වෙන්නේ නැත්තම් භවය නිරුද්ධ වෙනවා. කෙනාගේ මනසේ තණ්හා උපාදාන කියන මෙන්න මේ ආලිප්තය මැලියම ගම් එක නැත්තම් විස දෝෂේ නැත්තම් තණ්හා උපාදාන කියන කෙලෙස්ය නැති වුනොත් හැමදාම පැවතුණු හැමදාම පවතින හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. අන්න ඒ ධර්මතාවය අපිට පේනවා, සාක්ෂාත් වෙනවා. ඒකයි නිරෝධය කියන එක, නිවන කියන එක තියෙන එකක්. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා, නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. ඒක අපිට සාක්ෂාත් වෙනවා. 아무තෙන් ගන්න ඕනේ ඒක පෙනෙනවා. භවයේ හිටින්නේ ඔන්න තණ්හා උපාදාන නැති වුණොත් කියලා ඔන්න දුක ඇතිවීම නැතිවීම ආවා. ඔන්න දැන් අපිට උත්තරයක් ආවා. පුරාණ කර්මයට හටගත්ත විපාක වූ ඇහැ කන දිව නාසය ශරීරය මනස නැත්තම් අපේ ජීවිතේ නැත්තම් ඇහත් ඇහෙන් බලන රූපයත් කනත් කනෙන් අහන ශබ්දයත් නාසයත් නාසයෙන් ලබන ගන්ධයත් දිවත් දිවෙන් ලබන රසත් කයත් කයින් ලබන ස්පර්ශයත් ආරම්භය අපිට තණ්හා උපාදාන වශයෙන් නොගෙන ඉන්න පුළුවන් නම් මිදෙනවා කියලා ආවනේ. මාර්ගය කියන්නේ පින්වතුනි ඔබට ඇහැ රූපය කන ශබ්දේ තණ්හා උපාදාන වශයෙන් ගන්න බැරි වෙන විදිහේ වැඩපිළිවෙලක්. මාර්ගයේ වඩන කෙනා තණ්හාව නැති කරන්න කියලා වෙන එකක් කරන්න ඕනේ. මාර්ගයේ තියෙන්නෙම ඕගලන්ට ඇහැට බැඳෙන්න බැරි විදිහට, රූපයට බැඳෙන්න බැරි විදිහට, කනට ශබ්දයට උපාදාන වෙන්නේ නැති වෙන විදිහේ වැඩපිළිවෙලක්. හරියට ලෝකෝත්තර මාර්ගයේ වඩන කෙනාට මාර්ගයේ වඩනවා කියන කාරණාව කරනකොට ඒ කාරණාව කරනවා කියලා කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ ලෝකෙට පුරාණ කර්මයෙන් හටගත්ත විපාක ටිකට ඕගොල්ලන්ගේ මනසේ තණ්හා උපාදාන කියන විස දෝෂය හැදෙන්න දෙන්නේ නැහැ. හැදෙන්න දෙන්නේ නැහැ. එතකොට භවය නිරුද්ධ වෙලා භවය නැති වෙලා දුක නැති වෙනවා කියන එක තමයි මේක කරන ගානේ වෙන්නේ. ඒ කියන්නේ මාර්ගයේ වඩන කෙනා දුක පිරිසිඳ දකිනවා, තණ්හාව දුරු කරනවා, නිවන සාක්ෂාත් කරනවා කියන ටික කරන එක තුල තියෙනවා. අමුතෙන් හොයන්නවත් කරන්නවත් යන්න ඕනේ මාර්ගයේ වැඩුවාම ඇති. දැන් මම මෙන්න මෙතන ඉඳලා ඕගොල්ලන්ට මේ ලෝකෝත්තර, ඒ කියන්නේ කෙලින්ම ලෝකෝත්තර කියන්නේ නිවනම ගෙනත් දෙන මාර්ගය ගැන පෙන්වනවා. අද මේ පෙන්වන ටික අතිශය සුවිශේෂී. පුබ්බේ අනුනුස්තුතේසු ධම්මේසු පෙර නොයසූ විරු ධර්මයක් කියලා බුදුහාමුදුරුවෝ තේරුණානේ, අවබෝධ වුණානේ. අන්න ඒ බඳු ටිකක් මේ දැන් අපි කියලා දෙන්න යන්නේ, බලන්න යන්නේ. එහෙනම් හොඳට අහගන්න ඕනේ. මේ මාර්ගය ගත්තාම ඊට පස්සේ මාර්ගයේ වඩන කොටත් තියනවා ආපහු. හරි, මාර්ගයේ වඩනකොට දුක පිරසින් දකිනවා, සමුදය දුර වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, පටිච්ච සම්පදාය චක්‍රයක් නතර වෙනවා, ප්‍රශ්න ගැටළු ඔක්කොම ඉවරයි. මාර්ගය වඩා ගන්නකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. මාර්ගයේ වඩන්න කියලා ගියාම ඕකෙත් තියනවා ඊට පස්සේ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන, සතර irdipaද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග කියලා බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. දැන් ඕක ඔක්කොම පුරවන්න තිබෙනවා. ඊට පස්සේ විදර්ශනා ඥාන කියලා උද්‍යව ඥානෙ, භංග ඥානෙ, බයිතපට්ඨාන ඥානෙ, ආදීනව ඥානෙ, මුංචිතු කම්මයතා ඥානෙ, පටිසංකා ඥානෙ, සංකාරූපේක්ඛා ඥානෙ කියලා මේ වගේ ඥාන මහ විදර්ශනා ඥාන ගොඩක් තියෙනවා පුරවන්න. ඊට පස්සේ එහා පැත්තෙන් ගත්තාම
සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, කාංකා විතරන විසුද්ධි කියලා සප්ත විසුද්ධියක් පුරවන්න තියෙනවා. දැන් ඉතින් මේවත් කරවන්න එපා ඔක්කොම එකින් එක. හරි. මම ඔයගලන්ට තවත් බර අඩු කළා වැඩ අඩු කළා දෙනවා. නව මහ විදර්ශනා ඥාන මේ මම කියලා දෙන ක්‍රමයට ඉබේම පිරෙයි. ඕගොල්ලෝ ඒකට සිත් මාත්‍රයක්වත් අමුතෙන් උපදින්න ඕනේ නැහැ. හරි. සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මම මේ කියලා දෙන දේ කරනකොට කිසිදු වෙහෙසක් නැතුව සිත් මාත්‍රයක්වත් ඊට උපදින්නේවත් නැතුව සතිපට්ඨානයේ වැඩි, සම්‍යක් ප්‍රධාන වැඩි, 이르දිපාද වැඩි, පංච ඉන්ද්‍රිය වෙයි, ඒවා බලවත් වෙයි, බොජ්ජංග වෙයි. මම මේ මාර්ගය කියන ටික කළොත් ඊගවට මේ ටික කරනකොට සීලය පිරිසිදු වෙයි, හිත පිරිසිදු වෙයි, ditthිය පිරිසිදු වෙයි, කාංකා විමුති දුරු වෙයි කියලා විසුද්ධි ටිකත් ඉබේම හටගන්නේ. ඉබේ නෙමෙයි මේ කරන එක තුලින් විසඳී. ඔගොල්ලෝ හරියට මම මේ පෙන්නන ක්‍රමය කරන්ඩ මේ පැත්තෙන් මාර්ගයක් තුල වැඩෙන, මාර්ගයක් වඩනකොට වැඩෙන ಗುಣ ගති ටිකක් තියෙනවා නම්, යම් නුවණක් තියෙනවා නම්, යම් විද්‍යාවක් තියෙනවා නම්, යම් චරණ ධර්මයක් තියෙනවා. ওই සතිස් බෝධිපාක්ෂික ධර්ම තුල සප්ත විසුද්ධීන් තුල තියෙන්නේ විඥා චරණ කියලා ධර්මතා දෙකක්. සීල සමාධි දෙකට කියනවා චරණ කියලා, ප්‍රඥාවට කියනවා විද්‍යාව කියලා. විඥා ත්‍රිශික්ෂාව කෙටි කළා කියනවා විඥා චරණ ධර්මයෝ කියලා. මෙන්න මේ මම අද මේ පෙන්නන ක්‍රමය මේ පැත්තෙන් මාර්ගයක් පුරවනකොට තියෙන ඔය නුවණ ඔක්කොම පුරවනවා. එකක්වත් ඒ සඳහා ඔයගොල්ලෝ වෙහෙසෙන්න ඕනේ නැහැ. බලන්න කොච්චර බර අඩු කළාද. හරි. අනිත් පැත්තෙන් දුක පිරිසිදු දකින්න ඊට චුට්ටක් නැඹුරු වෙන්න ඕනේ. තණ්හාව මහා කන්දක් වගේ ජීවිතේ පසා කරගෙන යන්න විදිලා තියෙන කෙලෙසයක් අපේ. කිසි වෙහෙසක් නැතුව මාර්ගය විසින් තණ්හාව ගලවලා දායි. නිවන කියන එක අතටම අරගෙන දෙයි. පටිච්ච සමුප්පාද සංසාර චක්‍රේ නතර කරලා දෙනවා. ඒ පැත්තේ වැඩ ටිකත් ඔක්කොම කරලා දෙනවා මාර්ගයෙන්. මේ පැත්තේ අවශ්‍ය නුවණ වල ටිකත් පුරවලා දෙනවා. ඔයගලන්ට තියෙන එකම එක වැඩක් විතරයි මම කියලා දෙනවා. පංච උපාදානස්කන්ධී උදේ වැය බලන්ට කියන එකක් විතරමයි මම කියලා දෙන්නේ. ඔන්න වැඩ අඩු කරලා තියෙනවා, කෙටි කරලා තියෙනවා. මේ පැත්තෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා පටිච්ච සමුප්පාද දැක්ම සම්පූර්ණ වෙනවා. මේ පැත්තෙන් සතිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා, නව මහ විදර්ශනා ඥාන වැඩිලා, සප්ත විසුද්ධීන්ගෙන් පිරීලා මත්තේකට යුක්තක් නැහැ කියන තැනට ඕගොල්ලන්ගේ නුවණත් ගෙනල්ලා දෙනවා. කරන්න තියෙන්නේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එක. හැබැයි කොහොම හරි නෙමෙයි, මං හොඳ ක්‍රමයක් කියලා දෙනවා. මම මේ කියලා දෙන ක්‍රමය අතිශය සුවිශේෂී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දෙක තේරුම් නොගෙන අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වුණත් ඒ ජීවිතය හිස්ම හිස් ජීවිතයක්, තුච්ච ජීවිතයක්. ලැබුණු මනුස්ස ජීවිතය අපරාධ කඩේට ගිහලා චොකලට් එකක් කාලා අවසන් කෙරුවා වගේ දිය කළා ඇරියා. පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දැකලා එක දවසක් ජීවත් වුණා ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා. එතකොට බලන්නකො මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්න කෙනෙකු මොන තරම් ශ්‍රේෂ්ඨද? ශ්‍රේෂ්ඨ තැනක් වෙන්න ඕනේද? තව පැත්තකින් බුදුරජාණන් වහන්සේ සීල සූත්‍ර වගේ සූත්‍රවලදී පෙන්නනවා පංච උපාදානස්කන්ධයේ ඇති වෙන හැටි. උදේ කියන්නේ ඇති වෙනවා, වැය කියන්නේ නැති වෙනවා. පංච උපාදානස්කන්ධයක්, පංච උපාදානස්කන්ධය රූපය, රූප උපාදානස්කන්ධය, වේදනාව උපාදානස්කන්ධය, සංඥා කියන්නේ හඳුනනවා, හඳුනන එක ඇති වෙන හැටි නැති වෙන හැටි, සංකාර කියන්නේ අපි හිතනවා, විඥානය කියන්නේ අපි දැනගන්නවා. අපි යමක් දැකලා දැකපු දේ දැනගන්නවා කියන සිද්ධිය. කෙටියෙන් කිව්වහම ඇහැට රූපයක් පෙනෙනවා, පෙනෙන රූපේ මම දැනගන්නවා කියන එක ඇති වෙන හා නැති වෙන හැටි දකින්න කියන එක විතරයි කියන්නේ. කනට මගේ කනට ශබ්දයක් ඇහෙනවා, ඇහෙන ශබ්දේ මම දන්නවා, දැනගන්නවා කියන එක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා දකින්න. මේ තමන්මයි බලන්න කියන්නේ. අපි කවදාවත් ඕවා දන්නේ නැහැ. ඔය පරිහරණය කරනවානේ. මට නාසයේ තියෙනවා, නාසයට ගන්ධයක් දැනෙනවා. ඒ ගන්ධය හොඳ කැවුම් සුවඳක්, මල් සුවඳක් කියලා අපි දැනගන්නවා.
ගන්ධය කියන එකත් ඒක දැනගන්නකමත් ඇති උනේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඔච්චරයි කියන්නේ. ඔච්චරයි කියන්නේ. ඔන්න ඔය ටික පෘථග්ජන කෙනෙක් කළොත් සෝවාන් වෙනවා. සෝවාන් පුද්ගලයෙක් කළොත් සකදාගාමි වෙනවා. සකදාගාමි පුද්ගලයෙක් කළොත් අනාගාමි වෙනවා. අනාගාමි පුද්ගලයෙක් කළොත් රහත් වෙනවා. රහතන් වහන්සේ නමක් කළොත් ditta ධම්ම සුඛ විහරණය පිණිස පවතින. එතකොට බලන්න මේ ස්කන්ධයේ උදේවේ කොච්චර ජව සම්පන්න බල සම්පන්න අර්ථයක් මේ තුල තියෙනවද කියලා. හැබැයි අපි හිතුවට වඩා මේ තුල තියෙනවා මහ විශාල දැක්මක්. ඔය ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලනවා කියන එක කාරණාවක් තුල දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා පටිච්ච සමුප්පාද සංසාර චක්‍රයක්ම නතර කරනවා නම් මේ පැත්තෙන් බෝධිපාක්ෂික ධර්ම 37ක් පුරවලා විසුද්ධි 7ම පුරවලා නව මහ විදර්ශනා ඥානයම නුවණම වඩවනවා නම් බලන්ට මේ ස්කන්ධයන්ගේ උදේවැය කියන එක වචනෙට සීමා වෙලා අල්ලලා දාන්න පුළුවන් එකක්ද කියලා අපි ගණන් ගන්නෑ අපි හිතන්නේ. නමුත් මෙන්න මේ කියලා අද මම කියලා දෙන්න මෙන්න මේ හදන ටික මෙතන ඉඳලා අතිශයම සියුම් අස්ලොමක් 100ක් වර පලාගෙන යන්ට විදුලි එළියෙන් විදිනවා නම් විදිල්ල. අන්න ඒ වගේ සියුම් විදිල්ලක් චතුරාර්ය සත්‍ය කියලා කිව්වනේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒ වගේ දර්ශනයක්. මෙන්න මෙතන ඉඳලා මේ ටික හොඳට අහන්න කියලා මතක් කරනවා අත්‍යවශ්‍යයි. මේ ටික නැති වුණොත් අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඔක්කොම ටික නැහැ. දුක තිරසෙන් දැකලා සමුදය දුර වෙලා නිරෝධය සාක්ෂාත් කරනවා පටිච්චසමුපාද චක්‍රය නතර වෙනවා කියන එක නැහැ. විසුද්ධි පිරිලා විදර්ශනා ඥාන පිරිලා බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙනවා කියන ටික වෙන්නේ නැහැ මේ ටික නැත්තම්. මේ ටික තිබුණොත් ওই දෙපැත්තම වෙනවා. එතකොට ඔන්න එච්චරට වටින නිසා මේ ටික අහන්න කියන්නේ. මම ඒ ටිකේ පෙළ දහම කියනවා ඉස්සෙල්ලා. පෙළ. රූපය කියන එක කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා. රූපය කියන්නේ මහ භූත සහ උපාදායයි රූප කන බොන ආහාරය නිසා හැදෙන්නේ. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් හැදෙනවා නාම ධර්ම. ස්පර්ශය නිසා. ආහාරය නිසා රූපය හැදෙනවා. ස්පර්ශය නිසා නාමය හැදෙනවා. වේදනා සංඥා චේතනා කියන නාමය හැදෙනවා. නාම රූප පත්‍ය විඥාන මේ නාමයයි මේ රූපයයි දෙක නිසා දැනගන්නා කමක් වෙනවා කියන සිද්ධියක් තමයි බුදුහාඳුර පෙන්නන්නේ. දැන් එතන අපි පොඩ්ඩක් හොඳට බලමු. මම මේ කියන ටික තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. තේරුම් ගන්න බෑ මං කියන එක. හැබැයි මම ඊට පස්සේ ඔයගලන්ට හොඳ උපමාවක් කියනවා. උපමාවට හේතු වුණොත් හොඳට දක්ෂව කිසිදු වෙහසක් නැතුව තේරුම් ගන්න පුළුවන්. මේ කියන කාරණාව තේරුණොත් ඔය ඉන්න ආසනයේම කෙනා ඔතනද ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න ඔය ආසනයේම ditthi සම්පන්න වෙනවාමයි. එච්චර ගැඹුරු අත්‍යවශ්‍ය මම නැවතත් අවධාරණය කරනවා. එච්චර වටින සිද්ධියක් කියන්නේ. හරි. අපි පොඩ්ඩක් බලමු ස්කන්ධයන්ගේ උදේවැය. කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ. රූපය කියලා කියනකොට කන බොන ආහාර කියන්නේ බත්, පාන්, කව්පි මුංගට අපි කන්නේ. බොන්නේ වතුර, කිරි, තේ, පැණි බීම. ඔක තමයි කන බොන ආහාරය කිව්වේ. වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා හැදෙනවා අපි ඇහැ චක්කු ප්‍රසාදේ. ඇහැට පෙනෙන රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, ශරීර, රස, කය, කයට දැනෙන ස්පර්ශ. ඔය ටික කන බොන ආහාරය නිසා හැදෙන්නේ. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් පහළ වෙනවා. ඒ හින්දායි රූප පෙනෙන්නේ. ශබ්ද ඇහෙන්නේ. නාම රූප ටික නිසා විඥානය පහළ වෙනවා. ප්‍රඥප්තියක් දැනගන්නවා. ඒ නිසයි පෙනෙන දේ ගහක්, මිනිසෙක්, ළමයෙක්,
කොස් ගහක් අඹ ගහක් කියලා දැනගන්න පුළුවන් වෙයි. හරි. ඒක දැන් අපි මෙන්න මේ කාරණාව දිහා බලමු. අපි පුරාණ කර්මයට විපාක හැටියට උප්පත්ති වශයෙන් විඥානයේ රූපයට බැසගත්තට පස්සේ මව් කුසකට විඥානයේ බැසගත්තට පස්සේ උකට කියනවා ප්‍රතිසන්දි නාම රූප දෙක කියලා. මේ අපේ අත ඇල්ලුවොත් අල්ලපු බව දැනෙනවනේ. කූඹියේ කඩියේ ගියොත් ඇඟේ දැනෙනවනේ අපිට. අන්න මේ කයට මොනවා හරි ගැටුනොත් දැනෙන්නේ හිතට. ඒ හිතට දැනෙනකම දැනෙන හිතයි මේ කයයි දෙක එකට බැඳුන එකට තමයි ඔය කියන්නේ. දැන් මේ පුටුව වගේ අවිඥානික වස්තුවක් අත ගැවුත් පුටුවට තේරෙන්නේ නැහනේ. නමුත් කයත් පුටුව වුණාට කය අත ගැවුත් අපිට තේරෙනවනේ. තේරෙන්නේ හිතට. එතකොට හිත කියන එක මේ කයේ බැඳිලා තියෙන හින්දායි. කය කියන එක හිතේ බැඳිලා හින්දායි මේ දෙක එකට තියෙන්නේ. ඔකට තමයි නාම රූප කියලා කිව්වේ. ඔන්න ඔය නාම රූප දෙක හැදුන හින්දා තමයි අපිට කණ්ඩ බොණ්ඩ දෙන්න උනේ. මේ කණ්ඩ බොණ්ඩ දෙනකොට මේ කන බොන ආහාරයෙන් කරන්න මොකද දන්නවද? නාම රූපච්ච සලආයතන. හැබැයි හිත විඥානය භවංගයි අපේ භවංග මට්ටමේ විඥානයේ තියෙද්දි නාම රූප දෙක හැදුනහම එහෙම තියෙද්දි කෙටියෙන් ගත්තාම අපි කන බොනකොට කන බොන නිසා ඇහැ හැදෙනවා, කන දිව නාසය ශරීරය හැදෙනවා. මෙන්න මේ ටිකට තමයි මට අවධානය ගෙනියන්න ඕන ඔයගොල්ලෝ. ඊට පස්සේ මෙන්න මේ ඇහැ කියන එක හොඳට දකින්න ඕනේ. මහ පුදුම අපි හිතනවට වඩා මහ අමුතු වැඩක් කරන යන්ත්‍රයක් මේ ඇහැ. අපි හිතනවට වඩා මහ පුදුමාකාර මැෂින් එකක් මේ අපේ කන. හැබැයි ඒක හැදිලා තියෙන්නේ කන බොන පුරාණ කර්ම ප්‍රත්‍යයයි ආහාර සමුට්ඨානයි. දැන් කන බොන ආහාරය කියන එක ප්‍රත්‍යයයි. මේ කර්මයේ හේතුයි. ඇහැ කර්මජයි. කන කර්මජයි. පුරාණ කර්මයේ හේතුයි. ආහාරය ප්‍රත්‍යයයි. ඇහැ කියන එක හේතු ප්‍රත්‍යයයි. මේ ඇහැ කන බොන ආහාරයෙන් හැදුනහම ඔය ඇහි ස්වභාවය මොකද්ද දන්නවද? කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කියන්නේ මේ කන බොන ආහාරය නිසා ඇහැ හදලා මේ ඇහෙන් තමයි පින්වතුනි බාහිර රූප හදන්නේ. මම ඒක ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. බාහිර රූප හදන්නේ. අපිට යම්තාක් රූප පෙනෙනවනේ. මේ පෙනෙන රූප ටික හදන මැෂින් එකක් තමයි ඇහැ. ඇහැ ඇදිලා තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු ඇහි කෘත්‍යය තමයි රූප කියන එකක් හදනවා. රූප හදනවා. ඒ හදපු ඇහත් රූපියක් දෙක තියෙන තැනට දැන් හිත භවංගයි. තාම හිත ඉපදිලවත් නැහැ. කන බොන ආහාරය නිසා මේ රූපය හදනවා කියනකොට මේ රූප හදනවා කියන කෘත්‍යයට හිත ඉපදිලවත් නැහැ. හිත භවංගයි. තාම කන බොන ආහාරය නිසා අපිට ඇහැ හැදුනහම ඇහැ රූප හදනවා. රූප කියලා කිව්වේ අපි කියන්නේ ඇහැට පෙනෙන වර්ණ රූපය කියලා එකක්. බිත්තියක චිත්‍රයක් ඇඳහම පෙනෙන විදිහේ රූප අපිට නිල් පාට, කහ පාට, රතු පාට, රවුම් වට හතරැස්ව දිගට හැඩසටහන් පෙනෙන වර්ණ රූපය කියලා යමක් අපි කතා කරනවා නම් අන්නේ වර්ණ රූපේ නිර්මාතෘවරයා මේ ඇහැ. ඇහැදිලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් මේ බාහිර රූපෙට කියන්න තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන්. මම ඒක තව පැහැදිලි කරන්න. ඒ නිසයි ආහාරය නිසයි රූපය හැදෙන්නේ කියන එක කියන්නේ. හැබැයි ඇහත් රූපයක් තියෙනවා නාම රූපච්ඡය සලආයතන. සලආයතන පච්චය පස්ස. හැබැයි ඇහත් රූපයක් දෙක හැදිලා තියෙනවා පේන්නේ. ඇහැ හැදිලා ඇහෙන් රූප හදලා තියෙනවා හැබැයි පේන්නේ. ඒ ඇහත් රූපයක් තියෙන තැනට චක්කු විඥානේ ඊට අනුගතව උපන්නට පස්සේ ස්පර්ශය වෙනවා. අන්න එතකොට
අපිට පේනවා මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකෙන් කියන්නේ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන්නේ පෙනෙනවා කියන ටික. කනබුන ආහාරයෙන් කියන්නේ රූපය හැදෙනවා කියන පළවෙනි අවස්ථාව. ස්පර්ශය නිසා පේනවා කියන්නේ හැදුණු රූපේ දැන් පේනවා කියන එක. නාම රූප පත්‍ය විඥාන මේ නාමයයි මේ රූපයයි දෙක නිසා දැනගන්නවා. ඊට පස්සේ දැනගන්නවා කියන්නේ පෙනෙන දේ දැනගන්නවා කියන එක ප්‍රඥප්තිය. මට යම් වස්තුවක් පෙනිලා පෙනෙන දේ ගහක් කියලා දැනගන්නකොට ගහක් කියලා දැනගන්නාකම ප්‍රඥප්තිය ගහක් කියලා පෙනෙනකම ස්පර්ශයෙන් වෙන්නේ ඊට පස්සේ පෙනෙන්න ගහ කියන වස්තුවක් හැඩසටහනක් නිර්මාණය කරලා තින්නේ ඇහි කියන සංදි තුනක් ඕකේ තියෙනවා මම ඕගලන්ට මෙන්න මේ ටිකක් කියනවා මෙන්න මේක හොඳට බලන්න කන බොන ආහාරය නිසායි කෙලින්ම රූප හැදෙන්නේ ආයි රූපේ ඊට කලින් තිබුණෙත් නැහැ පස්සේ තියෙනවත් නෙමේ කන බොන ආහාරයෙන් තමයි කෙලින්ම රූපේ හදන්නේ ස්පර්ශයෙන් තමයි හදපු රූපේ පේන්නේ නාම රූප දෙක නිසා තමයි දැනගන්නේ කියලා කියනකොට මම යමක් දකින්නේ දැනගන්නේ තියෙන දෙයක් නෙමෙයි සංකතයි සකස් කරගෙනයි ඇහැ සංකතයි කියන්නේ සකස් කරගත්තා මොකෙන්ද හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරගත් එකක් ඇහැ කියන එක හේතුයි කර්මය ප්‍රත්‍යය ආහාරය රූපය කියන එක හේතුයි අවිද්‍යාව කර්මය ප්‍රත්‍යයයි තණ්හා උපාදානය සහ මහ භූත අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකකින් හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම කියන ටික හේතුයි තණ්හා උපාදාන ආහාර කියන ටික ප්‍රත්‍යයයි එතකොට මේ මම වැඩි ගැඹුරට යන්න පාපෝ සරල වෙන්න කන බොන බත් පාන් කව්පි වලින් කරන්නේ ඒක නැත්තම් ඇහැ කියන එකක් තියෙන්නේ නැහැ. ඇහැ තියෙන්න බෑ. ඒකෙන් කරන්නේ ඇහැ පවත්වනවා. ඇහැ පවත්වනවා කියලා කියන්නේ මට පේන්න රූප හදනවා. කන කරන්නේ ශබ්ද හදනවා. ඊට පස්සේ හිත කරන්නේ ඇහෙන් හදන රූපය හිත යොමු වෙලා තමයි පේන්නේ. ඒ ආහාරයෙන් රූපයක් හදනවා ස්පර්ශයෙන් පෙන්නනවා. නාම රූප දෙක උදව් වෙනවා දැනගන්න. කියන තැනකින් තමයි තියෙන්නේ. එතකොට අපේ මේ ලෝකයේම සංකතයි සකස් කරගෙන තියෙන එකක් නෙමෙයි කියන එක හදාගත්ත කියන එක. ඔන්න ඕකට මම පොඩි උපමාවක් කියනවා. මෙන්න මේ ටික හොඳට අහන්නකො. අපි වෙනදා කතා කරපු උපමාව. ඔයගොල්ලෝ ටීවී බලලා තියෙනවනේ. ටීවී බලනවනේ චිත්‍රපටි. හරි. ටීවී එක දිහා අපිට බැලුවාම ටීවී එක දිහා බැලුවාම අපිට මිනිස්සුන්ගේ හරි සත්තුන්ගේ හරි මොන හරි රූප පේනවනේ. පේනවා. හරි. ඊට පස්සේ අපි තව පොඩ්ඩක් ඒකේ ඔබට ගියොත් ටීවී එක ඇතුලේ තියෙන රූප ටික බලන්න ටෙලිග්‍රාෆ් එකෙන් එතකොට අපි කියමුකෝ මධ්‍යස්ථානයෙන් විකාශනය කරන වීඩියෝ වැඩසටහනක් ගත්තොත් ඒ කියන්නේ තරංගයක් ශුද්ධ තරංගයක් තරංගයක රූප තියෙනවද නැහැ ඒ තරංගේ අධි වේගවත්කම නිසා සමහර විට දෙන්නේ පොළවට එර්ත් කරනවා කණුවක් අරගෙන උඩ කණුවක් අරගෙන පොළොවට දෙනවා මේ තරංගය. පොළොවේ හැපිලා තරංගයේ වේගෙන් විකාශනය වෙනවා. පැතිරෙනවා. ඊට පස්සේ දැන් යථාර්ථය තියෙන්නේ ඔන්න ඔතන තියෙනවා ওই තරංගය කියන තැන. රූපයක් ඒ මධ්‍යස්ථානෙන් විකාශනය කරලා විසිරුවා හරිනවා කියනකොට ওই ගුවන්විදුලියේ ශබ්ද එහෙම කියන්නේ කරන්දනියෙන් මෙච්චරයි මෙගාහර්ට්ස් කිලෝහර්ට්ස් මෙච්චරයි පිදුරුත ලාගලින් මෙච්චරයි එතකොට ඔය අපි රූපවාහිනියටත් කියන්නේ
ගුණසිංහපුරින් විකාශනය කළේ කොළඹ විකාශනය කරන්න කියලා. ඒ එතනින් විකාශනය කළාම එකෙන් එන්නේ රූපෙන්න සම්පූර්ණ ආලෝක තරංගයක් තියෙනවා. ආලෝක තරංගය තමයි ඒක යොමු කරන්නේ අල්ලන්නේ පොළොවට. උඩින් රැහන් වලිනුත් ගේන්න පුළුවන්. අවකාශයත් විකාශනය කළ හැකි. නමුත් අධිවේගී කියනවා මේ අර්ත් වෙලා එන එක. පොළොවට දුන්නාම පොළොවේ හැපිලා තැන් තැන් වල විසිරෙනවා. හරිද? දැන් තරංගයක් තියෙනවා. හැබැයි එහෙම තරංගයක් රූපයක් බවට පත් කරන්න පුළුවන් උපකරණයක් තමයි ටීවී එක කියන්නේ. ටීවී එක කියලා කියන්නේ ඔකේ තියෙනවා අර ප්ලයි බෑක් එක කියලා ඇතුලේ ටියුබ් එක වගේ එකක් තියෙනවා. කන්ඩෙන්සර් කැපැසිටි ওই වගේ රෙසිස්ටන්ට් කියලා ඇතුලේ කෑලි බෑලි ටිකක් හදලා මේ තරංග වගේ තියෙන ස්වභාවයක් ගෝචර කරගෙන ඩොට් ටිකක් හදලා රූප සටහනක් හදන්න හදපු මැෂිමක් තමයි ටීවී එක කියලා කියන්නේ. ටීවී එක කියන්නේ රූප හදන මැෂිමක්. රූප වාහිනී, රූප වෑහෙන, රූප වැක්කිරෙන මැෂිමක්. රේඩියෝ එක කියන්නේ ශබ්ද වාහිනී, ශබ්දය තරංගයක්. හැබැයි රේඩියෝ එක උපකරණයක්. ශබ්දය කියන එක ශබ්ද රටාවක් හැටියට හදන්න පුළුවන් ඇහෙන විදිහට ශබ්ද රූපයක් කරන්න පුළුවන්. උපකරණයක්. ඒකට කියනවා ශබ්දයේ වැහෙන රූපයක් හදනවා. ඒකට ශබ්ද වාහනය කියනවා. හරිද? ශබ්ද වාහනය කියනවා. ටීවී එක රූපයක් හදනකොට ඒිට පෙර අහස එහෙම රූප තිබුණද? තරංගයේ තියෙන තැන මෙහෙම රූප පේනවද? නැහැ. එහෙම තරංග තියෙන තැනක පළවෙනි අදියර තරංග තියෙන තැනක ටීවී එක කියන උපකරණයෙන් රූප හැදුවා. හරි. ටීවී එකේ රූප හදලා තියෙනවා. හැබැයි ඉතින් අපි දන්නවද අපි ටීවී එක දිහා බැලුවේ නැත්නම් අපිට පේනවද? අපේ ගෙදර ටීවී එක දාලා තියෙනවා. හැබැයි අහසේ තියෙන තරංග රූප කළා පෙන්වන්න පුළුවන් උපකරණේ රූප කියලා හදලා ඔහේ ඉතින් රූප ගොඩක් වක් කරනවා දැන් හැම උදේ ඉඳන් රැ වෙනකම්. හැබැයි මොන රූපද වැක්කිරෙන්නේ ඒකේ වැగిරෙන්නේ කියලා අපි දන්නේ අපි බැලුවේ නැත්තම්. පළවෙනි සංදිය පළවෙනි අදියර ටීවී එකෙන් රූප හැදුවා. හැබැයි පේන්නේ අපි දන්නේ නැත්තම් ඒ දිහා බලන්න. ඒ රූපේ දිහා අපි ටීවී එක දිහා බලන්නත් ඕනේ නේ. දෙවෙනි අදියරක් තියෙනවා බලනවා. තුන්වෙනි අදියරක් තියෙනවා අපි දැනගන්නවා. ඔය අද ජනාධිපති අතින්ටත් ඇවිල්ලා තියෙන්නේ. අරක හොඳ ගහක්නේ. අනේ බලන්නකෝ අර සතා කියලා අපි හොඳට විස්තර කරන්නේ. සමාජයට චිත්‍රපටිය බල අඬන්නේ. දැනගැනිල්ල. දැන් අවස්ථා තුනයි. පළවෙනි අවස්ථාව උපකරණයක් ගෙනාව මට උපකරණ ඕනේ නැහැ. අහසේ තියෙන තරංග පෙනෙනවා නම් අහසේ තියෙන තරංග රූපණ අහසේ තියෙන තරංගය රූපණ උපකරණ ඕනේ. නමුත් ඒක රූපවත් නොවන විද්‍යුතයක් කරන්ට් එකක් තරංගයක්. හැබැයි ඒකේ ආලෝකයක්. හැබැයි ඒක රූප කරන්න පුළුවන්. ඒ වගේ හොඳට මතක තියාගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කතා කරන තැනක සුද්‍රාෂ්ටකය කියලා කියන තැනක යථා භූතේ කියන තැනක තියෙන විද්‍යුතයක් කරන්ට් එකක් වගේ ඔහොම තියෙන තැනක කන බොන ආහාරයෙන් හැදුණු අපේ ඇහැ කියන්නේ කර්මයෙන් හැදුණු රූප හදන උපකරණයක්. මේ ඇහැ කියන්නේ ටීවී එකක් කියලා හිතන්නකෝ. ටීවී එකේ වැඩේ මොකද්ද? ටීවී එකේ කෘත්‍යය මොකද්ද? අහසෙන් එන චුද්ධ තරංග තුලින් රූපයක් හදලා දෙන එක තමයි ටීවී එකේ එකම කාර්යය. ටීවී එක කියන්නේ යන්ත්‍රයක්, මැෂින් එකක්. යන්ත්‍රය මොකේද? මැෂින් එක මොකේද? රූප හදන්න.
ඒ හින්දා එකට රූප වාහිනී කියලා කිව්වා. රූප වාහිනී කියලා කිව්වා. හරිද? ඒ වගේ කර්මය නැමැති වඩුව කන බොන ආහාරය උදව් කරගෙන හදපු මේ ඇහැ මැෂින් එකක් යන්ත්‍රයක් මොකක්ද අන්න අර විකාශනය කළ පොළොවේ හැපිලෙන චුද්ධ තරංග රූපයක් කළා දෙන්න පුළුවන්. අර ටීවී එක හැදුවනම් උපකරණයක් කර්මය නැමැති වඩුව හදලා තියෙන මේ උපකරණය 100 ඊට වඩා 100 ගුණයක් සජීවී. කවදාවත් බෑ කර්මය නැමැති වඩුව රූපයක් මවන විදිහට ඇහැ හදපු උපකරණය ලෝකයට හදන්න. ටිකක් හරි හදන්න පුළුවන්. අපි නිකන් අදහසක් ගත්තොත්. අපි ෆොටෝ ගහනවානේ. මම හොඳ අතිශය වටිනා තැනකට ඕගොල්ලන්ව ගේන්නේ. අවධානය එක බිඳුවක්වත් අතරින්ද හොඳට එන්න. පුදුමා වටිනා කෙනෙක් ඕගොල්ලන්ට හම්බෙයි. අපි කැමරාවකින් හරි ෆෝන් එකක තියෙන කැමරාවකින් හරි පින්තූරයක් ගන්නවනේ. ගන්නවා. ගන්නකොට ওই පින්තූරය හොඳටම පැහැදිලි වෙනවා. අපි උකට කතා කරනවා මෙගා පික්සල් එක කියලා කියන්නේ. මෙගා පික්සල් කියන මොකක්ද කියලා දන්නවද? අපි ෆොටෝ එකක් ගන්න රූප රාමුව ඇතුලේ තියෙන ඩොට් මිලියන ප්‍රමාණය බිලියන ප්‍රමාණය ඩොට් තිත් කොච්චරක් තියෙනවද කියන එකක් කියන්නේ. අපි කියමු කැමරාවක මෙගා පික්සල් 8ක් 10ක් 15ක් වුණොත් පුදුම ක්ලියර් හොඳ පැහැදිලි රූපේ. ඔයගොල්ලෝ දන්නවද අපි ඇහෙන් බලනකොට ඇහැක මෙගා පික්සල් කීයක් තියෙනවද කියලා? 773ක් තියෙනවා. මේ ඇහැට රූපයක් පෙනෙන තැනක ඩොට් බිලියන 773ක් තියෙනවා. කවදාවත් පුළුවන් වෙයි කියලා හිතනවද? පුළුවන් වෙයි. ඒ මෙගා පික්සල් ගන්න විතරක් නෙමෙයි මේකේ තියෙන සජීවීකරණ ගතිය ගන්න බෑ. මේ රූප උපද්දවන්න එක එක උපකරණ හැදුවට කර්මය නැමැති වඩුව හදපු උපකරණය තරම් හදන්න බෑ. හරි. එහෙනම් අහසේ රූප තිබුණේ චුද්ධ තරංග නැත්තම් තරංගයක් විද්‍යුතියක් තියෙන තැනක ටීවී එකන රූප හැදුවේ ටීවී එකට කලින් තව රූප තිබ්බා කියලා කියන්න පුළුවන්ද? බෑ. හරි. එහෙනම් පුරාණ කර්මයට අපි උපන්න කියලා කිව්වනේ. ඇහැ කර්මජයි කියලා කිව්වනේ. ඒ කර්මජ ඇහැ කන බොන ආහාරයෙන් තමයි දැන් පවතින ආහාර ප්‍රත්‍යයයි. කන බොන ආහාරයේ නැමැති මේ වඩුව හැදුවේ යන්ත්‍රයක් නම් මැෂින් එකක් නම් ඒ මැෂින් එක පවතින ආහාරයෙන් නම් මොකකටද මැෂින් එක? මොකකටද යන්ත්‍රය? රූපමවන. රූප හදන මැෂින් එකක් නම් අපේ ඇහැ. අපේ ඇහෙන් යම් පැත්තකට මේ ඇහැ හැරෙව්වොත් අර තරංග වගේ තියෙන ටික උදව් කරගෙන ටක් ගාලා රූපයක් වෙන්නේ. ඇහැ කියන එක මැෂින් එකක්. කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියන එකෙන් කියන්නේ කන බොන ආහාරයෙන් ඇහැ හදනවා. ඒ කියන්නේ මැෂින් එක හදනවා. ටීවී එක නිසායි රූප පේන්නේ කියලා කිව්වා වගේ එකක්. ටීවී එක නැත්තම් රූප නැහැනේ. රූප නැහැ. ඒ වගේ කන බොන ආහාරය නිසායි රූප කියලා කිව්වේ. කන බොන ආහාරයෙන් කරන්නේ රූප උපදින මැෂින් එක හදන ටීවී එක හදනවා. මේ ඇහැ හොඳට මතක තියාගන්න ටීවී එකක් නම් ටීවී එක කියන්නේ ඇහෙන් රූප බලනවා නෙමෙයි. හොඳට මතක තියාගන්න ඇහි කෘත්‍ය තමයි රූප හදන කෘත්‍ය. ටීවී එකේ කෘත්‍ය තමයි රූප බලන්න බෑ ටීවී එකට. ටීවී එකට පුළුවන් ද රූප බලන්න? ටීවී එක බලන කෘත්‍ය කරන්නේ අපි. ටීවී එකට පුළුවන් රූප හදන්න. හොඳට බලන්න. ඇහැට බෑ රූප බලන්න. ඇහැට පුළුවන් රූප හදන්න. කන බොන ආහාරය නිසා ඇහැ හැදෙන්නේ. ඇහැ නිසා රූප හැදෙන්නේ. කන බොන ආහාර නිසා රූප හැදෙන්නේ කියන එකයි කියන්නේ. ඔන්න ඕගොල්ලෝ මේ ඇහෙන් බලනකොට ඇහැ නිසා චුද්ධ තරංග තියෙන තැනක රූපයක් පේනවා. හරි? පළවෙනි ආදියට. දැන් ටීවී එක දිහා අපි බැලුවේ නැත්තම් පේනවද? පේන්නේ අන්න ඒ ඇහත් රූපයක් තියෙන තැනට හිත යොමු කළාම අන්න දැන්
චක්කු විඥානේ උපන්න කියලා කියන රූපේ පේනවා වගේ අන්න ටීවී එක දිහා බැලුවා වගේ. හිත තමයි ටීවී එක බලනවා වගේ. ටීවී එක බලනවා කියන්නේ ටීවී එක කියන්නේ රූප හදන එකක්. ඒක රූප ආයනයක්. ඇහැට රූප පේනවා නෙමෙයි, ඇහැ රූප බලනවා නෙමෙයි, ඇහැ රූප හදනවා. තව විස්තර කළ හැකියි මට. නමුත් හොඳට මතක තියාගන්න කන බොන ආහාර නිසා පෙර නොතිබීම එහෙම රූපයක් යථාර්ථ වශයෙන් මුකුත්ම නැතුව අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා විස්තර කරන්න පුළුවන් යම්ම හැඩසටහනේ රූපයක්. තරංග වල හිටි තිබුණේ නැහැ. තරංග තියෙන තැනක රූපයක් හැදුවා ඇහෙන් හැබැයි පේන්නේ නැහැ. ඒ ඇහත් රූපයක් දෙක ගැටුණාම එකතු වුණාම පණිවිඩය යනවා භවංග හිතට. භවංග චලන භවංග උපච්ඡේද ద్వාරා වජන චක්කු විඥාන කියලා කියන්නේ ටීවී එක දිහා අපි බැලුවා වගේ. අන්න ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියලා නාම කිව්වේ දැන් රූපයක් පෙනෙයි. දැන් රූපයක් පෙනෙයි. ඔන්න දැන් පේනවා. ඊට පස්සේ නාම රූප පත්‍ය විඥාන. පෙනෙන ටීවී එකට පෙනෙන රූප ඊට පස්සේ දැනගන්නවා. පළවෙනි අධ්‍යයර ටීවී එකේ රූප හදන තරංග තියෙන තැනක රූප හදනවා පළවෙනි එක. දෙවෙනි එක අපි ටීවී එක පැත්ත බලනවා. තුන්වෙනි එක බලපු රූපය අපි දැනගන්නවා. කාරණා තුනයි. හරි. පංච උපාදාන ස්කන්ධයේ උදේවේ සංදි තුනයි. ප්‍රත්‍ය තුනයි. පළවෙනි එක ටීවී එකේ රූප හදනවා වගේ කන බොන ආහාරය නිසා රූපය හදනවා. කන බොන ආහාරයෙන් කලේ පුරාණ කර්මයට හටගත්ත මැෂින් එකේ අලුත් වැඩියා කළා දූලි පිහදාලා ගසලා තව කෑලි බැලෙන්න ටයි කළා රූපයක් පෙනෙන කම හැදුවා. හොඳට හදලා තියෙනවා. හැබැයි රූප පෙනෙනවා කියලාවත් අපි දන්නේ නැහැ. චක්කු විඥාන ඉපදිලවත් නැහැ නේද? විඥාන ප්‍රතිසන්දි වශයෙන් විඥාන නාම රූප සලආයතන. තාම ස්පර්ශයක් වෙලාවත් නැහැ. පටිච්ච සම්පදාය. නාම රූප දෙක නිසා කන බොන ආහාරය දුන්නාම ආයතන හැදිලා. තාම ස්පර්ශයක් වෙලාවත් නැහැ. තාම සලආයතන වෙලත් නැහැ. කන බොන ආහාරය නිසා ඇහැ හැදිලා රූප හදන්න පුළුවන්. මැෂින් එක. ශබ්ද හදන්න පුළුවන් රේඩියෝ එකක් හදලා. කර්මයෙන්. ශබ්ද ගුවන්විදුලි අතර ශබ්ද වාහනය. කන. ওই දෙක විතරයිනේ අද විද්‍යාවට කරන්න පුළුවන්. නමුත් තෘෂ්ණා නැමැති වඩුවා කවදාවත් මේ ලෝකෙට රූපයක් තැපල් කරලා යවන්න පුළුවන්, සද්දයක් තැපල් කරලා යවන්න පුළුවන්. ගන්ධෙකුත් යවනවා ඒක. නමුත් ගන්ධය තැපල් කරන්න බෑ. ඒට අන්තු තැපල් කරන්න. නමුත් කාය සම්පස්සයක්, රසයක්, ගන්ධයක් තැපල් කරන්න බෑ. තැපල් කරනවා නම් කරනවා කියලා අපිට හිතෙනවා. නමුත් ඒක හොඳට විස්තර කළොත් තැපල් කළා නෙමෙයි. අපි මේ සියුම් රූප කලාප ප්‍රවාහ නිව කරපු එකක්. හරි. එතකොට මට කියන්න පුළුවන් එච්චරයි. තෘෂ්ණා නැමැති වඩුව තව හදලා තියෙනවා යන්ත්‍රයක්. ලෝකයට තාම ගන්ධ රස ප්‍රවාහ මේ මාරු කරන්න පුළුවන් මැෂින් එකක් හදාගන්න බෑ. මේ තරංගයක් තියෙන තැනක ගන්ධය කියන එකකුත් උපද්දන්න, රසය කියන එක උපද්දන්න, සැප දුක් විඳින්න පුළුවන් ස්පර්ශයකුත් උපද්දන්න පුළුවන් මැෂින් එකක් හදලා තියෙනවා මේ වඩුව. කර්මය නැවත. හරි. කන බොන ආහාර නිසා රූප හැදෙනවා. එතකොට කියනකොට තාම චක්කු විඥානේ ඉපදිලාවත් නැහැ. ස්පර්ශය වෙලාවත් නැහැ. ප්‍රතිසන්දි විඥානය නිසා ප්‍රතිසන්දි නාම රූප දෙක ඒ නිසා කණ්ඩ බොන ආහාර දෙනකොට ආයතන ටික හැදිලා සලආයතන වෙලා. කණ්ඩ බොන ආහාර නිසා උන රූපේ හැදිලා දැන්. ඇහැ හැදුවේ ඇහැ මැෂින් එකක්. කන හැදුවේ කන මැෂින් එකක්. හරි? රූපය හැදිලා. ඒ ඇහැයි රූපයයි දෙක. ඒ රූපේ ඇහැ නිසා හැදුණු රූපයේ පණිවිඩයේ ඒ ඇහැ උස්සේම බවංග හිතට ගියාම අන්න ඊට අනුගත හිත උපදිනවා. ඒකට කිව්වා ස්පර්ශය කියලා. සලආයතන පත්‍ය පස්ස කියලා කියන්නේ. අන්න අපි දැනගන්නවා. අන්න අපි දකිනවා ටීවී එක දිහා දෙවෙනි අදියර. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියලා කියන්නේ ඒක. මේකෙන් කිව්වේ ආහාර ප්‍රත්‍යයෙන් රූපයක් හදාගත්තා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන දැක්කා.
නාම රූප ප්‍රත්‍යයෙන් දැනගත්තා. මිනිස්සෙක් බල්ලෙක් ගහක් කොළක් කියලා දැනගත්තා. දැන් මේ පංච උපාදාන ස්කන්ධෙම සංකතයි. පෙර නොතිබීමමයි හටගත්තේ. හේතුන්ගෙන් හටගත්තේ ප්‍රත්‍යයෙන් හටගත්තේ සකස් කරපු එකක්. පිටුතු හිතනවද ටීවී එක බිඳුනොත් ටීවී එක පොලේ ගැහුවොත් ටීවී එක බිඳුනොත් අපිට රූප පෙනෙයිද? රූප තියෙනවා මට පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? රූපත් නැහැ. යම් පැත්තකට ඇහැ හරවනකොට ඇහැ කියනක අපි කියවනේ මැෂින් එකක් ටීවී එකක්. ඔන්න අපිට එතන තියෙන තරංග ස්වභාවය උදව් කරගෙන රූපයක් හැඩයක් පෙන්නයි. හිත ඊට ගනුගත උපන්නාම ඒ හැඩේ පෙනෙයි. ඒ නාම රූප දෙක නිසා බුදුරජාණන් වහන්සේ මල් පෝච්චිය කියලා දැනගනි. හරි. නාම රූප දෙක පරමාර්ථය යථාර්ථයක් ස්කන්ධ ටිකක් බුදුරජාණන් වහන්සේ මල් පෝච්චිය ඔර්ලෝසුව කියලා බලන ප්‍රඥප්තිය. සංකතය කියලා කියන්නේ යථාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙකකුයි ප්‍රඥප්තිය. හැබැයි මේ ඔක්කොම සකස් වෙච්ච. ආහාරය නැති වෙනකොටම මං ආහාරයෙන් හැදුණු ඇහැ අහකට ගන්නකොටම ටීවී එක බිඳුනොත් රූපේ තියෙයිද? මම මෙහෙම ඇහැ අහකට ගත්තොත් ඇහෙන්නම් රූපේ හැදෙන්නේ තරංගයක් තියෙන තැනක එතන රූප හදලා පෙන්වන්න පුළුවන් වස්තුවක් කියලා මං කිව්වනේ. ඇහැ අහකට ගත්තොත් රූපේ තියෙයිද එතන? නෑ. රූපේ එතකොට රූපේ නැති වුණොත් පෙනෙයිද? නෑ. එහෙම දැනගැනීමක් තියෙද? නෑ. ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙනවා. රූපේ නැති වෙනකොට ස්පර්ශය නෑ. ස්පර්ශය නැති වෙනකොට පෙනෙන එක නැති වෙනවා. පෙනෙන එක නැති වෙනකොට දැනගන්න එක නෑ. මේකෙන් කියනවා පින්වතුනි මහ පුදුම දර්ශනයක්. අපි මිරිඟුවක් දිහා බලනකොට තරංග වගේ තියෙන තැනක බැලුවොත් මේ ඇහෙන් වතුර වගේ පෙන්නනවා. අහකට ගත්තොත් නෑ. අපි දන්නවා ඒක. අපි 100 සැරයක් හොරෙන් හරි වේගෙන් හරි බැලුවොත් ඒත් පෙනේ. ඇහැ කියන එකෙන් නම් අපි බලන්නේ. ඇහැ කියන එකේ කෘත්‍යම රූපය හදන එක නම් බලන වාරයක් ගානේ රූප හද පෙන්නයි. හැබැයි ඇහැ ගත්තට ආවට පස්සේ දැකපු දේ තියනවා නෙමෙයි. නිකමට ටීවී එක කියන එක තිබුණොත්ම මිසක රූප කියන එකක් පෙනෙන්නේ. ටීවී එක කියන එක නැත්තම් අවකාශ ධාතුවේ රූප අපිට පෙනෙනවද? අපි රූප දන්නවද? දන්නේ නැහැ. එහෙම රූප නැහැ. තරංගයක් මිසක රූප ඇත්තේම නැහැ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ආයතන ටික උපන්න කල්ලි ලෝකෙ උපන්නේ කියලා කියන්නේ. අපි හිතාගෙන ඉන්න විදිහේ මේ රූප ඇහැ උපදින්න කලින් තිබ්බා නෙමෙයි තරංගයක් නම් තියෙන්නේ. ටීවී එක උපදින්න කලින් ඔහොම රූප නැහැ. එතකොට කන බොන ආහාරයෙන් කරන්නේ පින්වතුනි අපි හොඳට දන්නවා කන බොන ආහාරයෙන් කරන්නේ ආහාර නිසා රූපයයි හැදෙන්නේ. කිව්වහම ආහාර නිසා ඇහැ හැදෙනවා. හොඳට උපමාව සන්තකේ තබා ගන්න ඇහැ කියන්නේ ටීවී එකක් වගේ. ටීවී එක කියන්නේ රූප බලන මැෂින් එකක් නෙමෙයි. රූප හදන මැෂින් එකක්. කන බොන ආහාරයෙන් හැදුණු ඇහැ කියලා කියන්නේ රූප බලන මැෂින් එකක් නෙමෙයි රූප හදන මැෂින් එකක්. එයාගේ කෘත්‍යම තමයි රූප හදලා පෙන්වන්නේ. රූප හදන එක, පෙන්වන එක කතාවක් එයාට ඇති නෑ. බලන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒ දිහා බැලුවොත් කෙනෙකුට පේන්න පුළුවන් රූප හදනවා. එච්චරයි. ටීවී එකේ. ඒ වගේ මේ ඇහැ කියන්නේ රූප හදන එකක්. කන කියන්නේ කම්පන තරංග, ශබ්ද කම්පන තරංග එකතු කළ ශබ්ද හදන මැෂින් එකක් කර්මෙන් ආහාරයෙන් හැදුවා. කලාප එකතු කරන ගන්ධ හදන මැෂින් එකක් නාසය. ඔබට රූප පෙනෙයි, ශබ්ද ඇහෙයි, ගන්ධ ඇහෙයි. ඔබ මැෂින් එකට ඇතුලෙන් ඉන්න නිසා. හරි? ඊට පස්සේ ඒ ටීවී එක පෙනෙන්නේ බැලුවේ නැත්තම් ගුවන් විදුලියේ දාලා තරංග තියෙනවා, රේඩියෝ එක ඔන් කරලා තියෙනවා. ඒක ශබ්ද කරන්න ශබ්දත් වැහෙනවා උදේ ඉඳන්. යන්ත්‍රයෙන් ශබ්ද හදලා. හැබැයි අපි ඇහුවේ නැත්තම් කන යොමු කළේ නැත්තම් දන්නේ. ඒ වගේ ස්පර්ශය කියන්නේ ටීවී එක කියන්නේ රූප හැදුවා,
කන බොන ආහාරය කියන්නේ ටීවී එකේ රූපය හැදුවා, රේඩියෝ එකේ ශබ්ද හැදුවා වගේ. රූප ශබ්ද හදන. ස්පර්ශයෙන් කියන්නේ ටීවී එකේ දිහා බැලුවා, රේඩියෝ එක අහන්න කන යොමු කළා වගේ. අපි ටීවී එක දිහා බැලුවා, රේඩියෝ එක පැත්තට අහන්න යොමු කළා, කන යොමු කළා වගේ තමයි අපිට ඇහෙන් හදන රූපයට චක්කු විඥානයේ පැමිණීම, කනෙන් අහන ශබ්දයට සෝත විඥානයේ පැමිණීම, ඒ කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ පෙනෙනවා ඇහෙනවා කියන එක. දැන් කලින් තරංග තියෙන තැනක පෙනෙනකම සංකතයි, දැන් ඇහැ සංකතයි, රූපය සංකතයි සකස් කරගන්න. දැන් පෙනෙන්න හේතු වෙන ස්පර්ශයත් හදාගත්ත සංකතය, ඒ නිසා පෙනෙනකම සංකතය සකස් කරගත්තා. පෙනෙන දෙයට හිතනවා ගහ කියලා, මිනිසෙක් කියලා. හරිනේ, ඔන්න දැනගත්තා. මේ ස්කන්ධයේ උදේවැය අපි දන්නේ නැහැ, ලෝකයා දන්නේ නැහැ කියලා කියන්නේ. ලෝකයා හැමදාම පෙවුනට පස්සේ පෙනෙන දේකුයි දැනගන්නේ. එතකොට පෙනීමට ඔබ්බෙනුත් දැන ගැනීමට ඔබ්බෙන් පවතින ලෝකය හදනවා කියන ටික ලෝකයට හම්බ වෙන්නේ. ඒ හින්දා පෙනුනට පස්සේ දැනගන්නේ, දකින්නේ දැනගන්නේ. ඒ හින්දා තියෙන දෙයක් දකින්නවා, තියෙන දෙයක් දැනගන්නවා වගේ තැනකින් රැවටිලා. නමුත් තමන්ගේ දැකීමට, තමන්ගේ දැනීමට ආවේ නැතත්, තමන් නොදන්නවා වුණාට ලෝකය කියන එක, සංකතය කියන එක හදන්න පැත්තේ හේතු ටිකක් තියෙනවා. ඔන්න ওই ටික නොදන්න එකට කියනවා අනුශය කියලා. අපි නොදන්නවා, කවදාවත් දන්නෙත් නැහැ, අපේ දැනුමට එන්නෙත් නැහැ. හැබැයි අපි නොදන්න අපේ දැනුමට එන්නෙත් නැති පැත්තේ මෝඩකමක් තියෙනවා. ඒකට කියනවා අනුශය කියලා. අපිට අනුශය ගෙවෙන්නේ නැහැ. ඒ හින්දා ලෝකයට දන්නාකම, දකිනාකම මත තුල ඉඳගෙන ගනුදෙනු කරන අපිට දන්නාකම, දක්නාකම, ඒ කියන්නේ ටීවී එක පෙවුනට පස්සේ ගනුදෙනු කරන අපිට ටීවී එකේ රූප හැදෙනවා කියන පැත්තක්කුත් තියෙනව නේද කියන එක දන්නේ නැහැ. අපි හැමදාම පෙනුන එකක් ගැන කතා කරන්නේ. නමුත් පෙනෙනවා කියන එකද හැදෙනවා, සකස් වෙනවා, සකස් කරගන්නවා කියලා. සංකත ධාතුව කියන එක උපදින පැත්තක් තියෙනවා. ඒක නොදන්නා කමට කියනවා අවිද්‍යාව, අනුසය. අනුසය කියලා. එතන ගෙවුනොත් කෙලින්ම ලෝකෝත්තරයි මාර්ගය. සංකතේම දන්න. හැමදාම ලෝකිට ඕක හම්බ වෙන්නේ නැහැ. එතනයි මේ ප්‍රශ්නේ. පෙනෙනවා කියන තැනක ඉඳගෙන පෙනෙනවා දැනගන්නවා කියන තැනක විතරයි හැසිරෙන්න දන්නේ. ඒ තුල කොච්චර නුවණක් තිබුණත් කෙලෙස් දුරු වුණත් අනුශය දුරු වෙන්නේ. සංකත ධාතුවම පිරිසිඳ දැක්කොත් පංච උපාදානස්කන්ධය 18 ධාතුව ආයතන 12ම සකස් කරගත්ත එක. සකස් වෙලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්, ස්පර්ශ ප්‍රත්‍යයෙන්, නාම රූප ප්‍රත්‍යයෙන්. මෙන්න මේ ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එතකොට පේනවනේ. ටීවී එක නිසා පෙනෙන රූපය ටීවී එක නැති වුණොත් නැති වෙනවා. අපි දැන් හිතාගෙන ඉන්නේ ටීවී එක නිසා අපි රූපේ දකිනවා. හැබැයි අපි බලපු නිසා දැක්කට අපි අහක බැලුවොත් අපිට පේන්නේ. හැබැයි ටීවී එකේ රූප තියෙනවා කියලානේ හිතෙන්නේ අපිට. අපිට අද දවසේ දිනේ මම ටීවී එක දිහා බැලුවා, රූපේ පෙවුණා. මං අහක බලනකොට දැම්මට පේන්නේ, හැබැයි ටීවී එකේ රූප තියෙනවා. වගේ තැනකින් තමයි අපි ලෝකේ ඉන්නේ. අර ටීවී එකේ රූප තියෙනවා කියන සිද්ධිය ඇති වෙන හා නැති වෙන හැටි දන්නේ. හැබැයි ටීවී එක කුඩු කරුවොත්, ටීවී එක බිඳුනොත්, ටීවී එක අනිත්‍ය වුණොත්, පොඩි වයර් කැල්ලක් ගැටුණොත් එහෙම ඕනේ අවස්ථාව. රූපනේ. එතකොට රූප නැති වෙන්නේ. රූප තියෙනවා මට පේන්නේ නැහැ නෙමෙයි, පේන්න රූපම නැහැ. මැෂින් එක කැඩුණා. ඒ වගේ මම යම ඇහැ නිසා රූපයක් බැලුවොත් මේ ඇහැ කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා වගේ තමයි ටක් ගාලා ඇහැ අහකට අරවනවා කියන්නේ ඇහැ අනිත්‍යයි. තිබුණු ස්වභාවය වෙනස් වෙලා වෙනත් ආකාරයකටපත් වෙනවා. එතකොටම අර ඉස්සෙල්ලා ඇහෙන් හදපු ඒ රූපය ඇහැ වෙන් වෙනකොටම නැති වෙනවා. එතකොට වෙන රූපයක් හැදෙනවා. එතකොට මෙන්න මේ කන බොන ආහාර නිසා රූපය හැදෙනවා කියනකොට ඇහැ හැදිලා තරංග තියෙන තැනක ටීවී එකකින් වගේ රූපම හදනවා කියන එක දකින්න. හැබැයි තාම අපි මේ නොදන්නා කමක තියෙන ඇත්ත චක්කු විඤ්ඤා ස්පර්ශය වෙලවත් නැහැ තව.
ඒ හින්දයි පටිච්චසමුපාදයේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ. ওই ටික පටිච්චසමුපාදයේ දැක්කහමයි අපි මේ ඔක්කොම සංසාර මේ ඔක්කොම තණ්හා උපාදානය කියන එක වෙන්නේ නැත්තේ අපිට. හරි. එතකොට මට පෙන්වන්න ඕනේ. ඇහැ හැදිලා ඇහෙන් යමක් දිහා බැලුවාම දැන් ඇහැ මැෂින් එකක් නම් මට රූපයක් පේනවා. මේ පේන රූපේ පේන්නේ ඉස්සලා තිබ්බද? නෑ. ඇයි? ටීවී එකට තරංගයක් රූප තිබිලා ටීවී එක ඇතුළට ආවේ නැහැ. තරංගයක් තියෙන තැනක ටීවී එකේ රූප කරන්නේ නම් ඇහැනම් තරංගයක් තියෙන තැනක රූප හදන්නේ. ඇහැ රූපයකට යොමු කරනවා නෙමෙයි තරංගයක් තියෙන තැනට ඇහැ යොමු කළාම අපි යමක් බලනවා කියලා කරන්නේ සුද්‍රාෂ්ටකයේ තියෙන තැන. තරංගයක් තියෙන තැනට ඇහැ යොමු කරන එක. යොමු කරනකොටම ඇහෙන් කරන රූපයක් හදනවා. ඇහත් රූපයක් දෙක තියෙන තැනට හිත යොමු වුණාම මේ වස්තුව පේනවා. ස්පර්ශය. පෙනෙන දේ දැනගන්නවා. විත්‍ය කියලා. ඔන්න දැන් සංකතේම දන්නවා. පෙනෙන කමක් දන්නවා. පෙනෙන දේත් දන්නවා. ඇහැ අහකට ගත්තොත් ටීවී එක අයින් කළොත් එතන බින්දු රූප නැහැ. ඇහැ අහකට ගත්තොත් තරංගයේ ස්වභාවයෙන් හිටි රූප නැහැ. එතන රූප නැහැ. එතකොට පෙනෙන කම නැහැ. දකින්න එක නැති. ඔන්න ඔය විදිහට අවස්ථා තුනයි ආහාරය නිසා රූපය හැදෙනවා කිව්වහම ආහාරයෙන් රූප හදා ගන්නවා. ටීවී එකට සමාන කරගන්න. දෙවෙනි එක ටීවී එක දිහා බැලුවේ නැත්නම් අපිට පේන්නේ නැහැ වගේ. ඒ දෙන්න තියෙන තැනට හැද රූපය තියෙන තැනට හිත උපන්නට පස්සේ ස්පර්ශය නිසා අපිට පේනවා වගේ තැන හදාගත්තා. නාම රූප පත්‍ය විඥාන මේ නාමය මේ රූපය දෙක නිසා දැනගන්නවා කියන එක තියෙනවා. ඔන්න දැන් යම් රූපයක් හදාගත්ත රූපය පෙනෙනවා පෙනෙන රූපේ දකිනවා. දැන් ඔක්කොම සකස් වෙලා තියෙනවා. වැයට බැලුවොත් ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා. කන බොන ආහාරයෙන් යුක්ත ඇහැ වහගත්ත ගමම්ම ඇහැ අහකට ගත්ත ගමම්ම රූප නැහැ. ටීවී එක ගන්නොත් රූප නැහැ. එතකොට පේන්නේ නැහැ. කිව්වා වගේ තමයි ස්පර්ශ නැති වෙනකොට පේන්නේ නැහැ. නාම රූප දෙක නැති වෙනකොට දැනගන්න නැහැ කියලා බලන්න. ඔන්න ඔය ටික කළොත් මේ ආයතන ටික දකින අහන දේවල් පෙර නොතිබීම හදාගෙනයි බලන්නේ. අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පෙනේ ඕගොල්ලන්ට. දැකපු නිමිති ඉතුරු වෙන්නේ උපාදාන තියෙන දෙයක්. ඔය නුවණ ඇතුව රූප බැලුවාම තියෙන රූපයක් පේන්නේ නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ දන්නවා මෙහෙම රූප පෙනෙද්දිත් ටීවී එක වගේ යන්ත්‍රයක් නම් ඇහැ චුද්ධ තරංග තියෙන තැනක රූපයක් හදලා පෙන්වන්න පෙට්ටියක් නම් මැෂිමක් නම් ඇහැ එබඳු ඇහි මේ රූපයක් හදලා ඒ රූපේ එක්ක ගනුදෙනු කරනවා නේද මේ ඇහැකට එනකොට රූපේ නැහැ. හොඳට උදේ බලන්න බැලුවොත් මේ ඇහැ කන දිවනාසය ශරීර උපාදාන වෙන්න බෑ. එතකොට ඕගලන්ට තියෙන එකක් හම්බ වෙන්නේ නැහැ. මගේ වූ රූපයක් නිට්ටි වූ රූපයක් දකින්න පුළුවන්. දැක්කට පස්සේ තියෙන ගිහිල්ලත් බලන්න පුළුවන් රූප නැහැ. ටීවී එක නැතුව එහෙම රූප නැහැ කොහෙවත්. එහෙම රූප නැහැ කියලා පෙනේ. හිතින් නැහැ කියලා පෙනේ. සලආයතන නිරෝධේ. එතන හේතු ටිකක් නිසා ආහාරය නිසා රූපය හැදෙනවා, ස්පර්ශ නිසා පේනවා. නාම රූප දෙක නිසා දැනගන්නවා. ඒ හේතු ටික නැති වෙනවා. කොහාට හරි ගියා. එතන තියෙන කූඤ්ඤ කැලේ ටික කණු කැලේ ටිකක් ගහගත්ත කූඩාරමක් හදාගත්ත හිටියා. ඒවත් අකුල ගත්තා ආවා. ආයෙ මොකොත් නැහැ. ආව කැලේට එහෙම යනකොට ආයෙත් කොහාට හරි ගියා. කූඩාරමේ තියෙන ඇන කම්බි ටික ගැහුවා වටේට. ලණුව ගැට ගැහුවා හට් එක දැම්ම හොඳට සීත උෂ්ණ නැතුවත් හිටියා. පහුවද උදේ ඔක්කොම කැලි බැලට ගලවගත්ත අකුල ගත්ත කරේ බැඳගත්ත ආවා. වගේ ඇහැ අරගෙන ගියා තරංග තියෙන තැනක රූප ටිකක් හදාගත්තා. හිත ඊට අනුගත යොමු කළා. දකිනකම ඇති වුණා දැක්කා. එනකොට ඇහැ අරගෙන එනකොට රූප ටිකක් ඉවරයි ස්පර්ශයත් ඉවරයි පෙන්නකමත් ඉවරයි දැනගන්නත් ඉවරයි. යම් කිංච සමුදය ධම්ම සම්පන්න නිරෝධම. රහතන් වහන්සේලාට කියන අඩි සලහන්නේ නැහැ. තව ගොඩාක් විස්තර තියෙනවා කරන්න. නමුත් දැන් ගොඩක් වෙලා ගිහිල්ලානේ. එතකොට මෙන්න මේ වගේ අත්තක් තියෙනවා. මෙන්න මේ ටික දැක්කොත් මම හිතනවා දැට මේ ටික දැක්කොත් ඔගොල්ලෝ සංකත ධාතුව දැක්කා කියලා.
ඇහැ රූපය චක්කු විඥානය කියන සකස් වෙච්ච එක ලෝකය කියන හැදිච්ච එකක්. ලෝකය හදාගෙන පරිහරණය කරන්නේ. අපි ඉබ්බගේ කටුව ඇතුලේ වගේ අපි එක ජීවත් වෙන්නේ. කියන සිද්ධියක් තියෙයි. එතකොට ඔන්න ඔතෙන්ට ආවොත් ඇහැ උපාදාන වෙන්නේ නැහැ. දකින්න පෙරත් තිබ්බ දැක්කෙන් පස්සේ තියනවා කියන තැනක් පවත්තන්න බෑ. ආහාර නිසා රූපය හැදෙනවා, ස්පර්ශ නිසා පෙනෙනකම හැදෙනවා, නාම රූප දෙක නිසා දැනගන්නකම වෙනවා කියලා ස්කන්ධයෙන් හටගත්තාම ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා. ස්පර්ශ නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට දැනගන්නකම නැති වෙනවා නම් ඉතුරු නැහැ. කියන එකක් වෙනවා. ඔන්න ඔය උතන බලබලා ඉන්නකොට යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම කියන එක ටික ටික ලං වෙනවා. මේ ආයතන ටික තියෙනවා මම මගේ කියලා උපාදාන කරන්න බෑ. අහු වෙන්නෙත් නැහැ. අහු වෙන විදිහටත් නැහැ යාට. මේ ලෝකයේ ගැලවිලා යනවා රන් රිදී මුතු මැණික් දුව දරුවෝ කියලා ගැලවෙන්නම බැරි. ලෝකයේ ඉතුරු වෙයිද තමාවත් ගැලවෙන එක. ගැලවිලා යනවා. මේ පැත්තෙන් දුක පිරසින් දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරනවා. සංසාර චක්‍රයම නතර කරන පටිච්චසමුප්පාද චක්‍රය අවසන් කරනවා කියන ටිකක් තියෙනවා. මේ පැත්තෙන් බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම ටික පිරෙන්නේ නැති වේද කියලා බලන්න. එච්චරට අතිශය සුවිශේෂී මිනිස්සත් භව ලැබපු ජීවිතයක කල්ප ප්‍රකෝටි ගානක් කවදාවත් සසර ඉන්න කෙනෙකුට ජීවිතේ පුරාවට කවදාවත් දකින්න නොලැබෙන යථාර්ථයක් මේ ස්කන්ධ ගුදෙවෙන් කියන්නේ. මිනිස්සු හැම කෙනෙක්ම ලෝකේ කියලා කියන්නේ ස්පර්ශයෙන් පස්සේ ගනුදෙනු කරන්නේ. ස්පර්ශය වුණාට පස්සේ පෙනුනට පස්සේ පෙනෙනවා පෙනෙන එක දැනගන්නවා කියන තැන. හැබැයි පෙනෙන්න ඔබ්බෙන් පවතින යථාර්ථයක් තියෙනවා. ඒක දන්නේ අපි දැනුමට ඇවිල්ලත් නැහැ. හැබැයි ඒ ටිකේ නොදන්නාකම අනුශය වෙන්නේ. අනුශය පරිඋත්ථානේ වීතික්කමය කියනවා. අනුශය කියලා කියන්නේ කන බොන ආහාර නිසා රූපය හැදෙනවා කියන පැත්තක් තියෙනවා නම් පෙනුමට දැනුමට එන්නේ ඉස්සෙල්ලා පැත්තක් තියෙනවා. ඒ පැත්ත නොදන්නාකම. පරිඋත්ථානය කියන්නේ පෙනුනට පස්සේ සිහි වෙන එක. වීතික්කමය කියලා කියන්නේ දැනගත්තට පස්සේ කරන ක්‍රියා. ඔය අවස්ථා තුනේ තියෙන. එතකොට ලෝකෙට මෙන්න මේ ටික හම්බ වෙනවා. ඉතින් අද මේ දේශනාව තුලින් ඕගොල්ලෝ අහගෙන හිටියානම් මේ ලැබු මනුෂ්‍ය ජීවිතය ඒකාන්තයෙන් මේ ජීවිතේම දැන දැක්ක සලායතන නිරෝධي සාක්ෂාත් කරන්න පුළුවන්. ස්කන්ධයෙන් උදේ බලනවා කියන එක තැනක් විතරයි කරන්න ඕනේ. කියන එක මම පෙන්නුවා. ඒකේ තියෙන වටිනාකමත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති. උපමානුසාරයෙන් ටිකක් දක්ෂ වෙන්න. ඔන්න ඔය විදිහට මම අද කාරණාව පෙන්නනවා. මම කෙටියෙන් ප්‍රයෝජනවත් නිසා විලාගියත් කෙටියෙන් පොඩ්ඩක් පෙන්නනවා. දැන් ওই ටික දැනගත්තා හරි. දැන් අපි භාවනා කරන්න යනකොට මෙන්න මේ විදිහට භාවනා කරන්න. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට උපං ආශ්‍රව ගෙවෙනවා නූපං ආශ්‍රව නූපදිනවා. ඔබ ජීවත් වෙනකොට හොඳ සිහියෙන් ස්කන්ධයේ උදේවැට සිහියෙන් ජීවත් වෙන්න. ඉදිරියට යනකොට ආපහු යනකොට වටපිට බලනකොට ඇහැ කියන එක ටීවී එකක් හැම වෙලාවෙම ඇහැ කියන එක චුද්ධ තරංග තියෙන තැනක යම් උපකරණයක් තියෙනවා නම් රූප හදන්න පුළුවන්. උපකරණයේ හැකියාව මහ පුදුමයි. ඊටත් වඩා 10000 ගුණයකින් බල සම්පන්න කර්ම නැමැති වඩුව හදපු උපකරණයක් ඇහැ කියලා ඔයා දන්නවා. මේ ඇහෙන් කරන්නේ රූප බලන එක නෙමෙයි හැට කරන්න පුළුවන්. රූප හදන එක. චුද්ධ තරංග තියෙන තැනක ඇහැ කියන යන්ත්‍රය හරවන ගානේ රූප කළා පෙන්වනවා. ඇහැ කියන යන්ත්‍රය තරංගයක් ඒකට එනකොටම රූපයක් කළා පෙන්වන්න පුළුවන් තරංගය. නම් යන්ත්‍රයක් නම් ඔයාට රූප කළා පෙන්වනවා. ඊට පස්සේ ඒ ඇහත් රූපයක් තියෙන තැනට ඇහෙන් ආහාරයෙන් රූපය හැදුවා කියනකොට බලනකොට කන බොන ආහාර නිසා රූපය හැදුවේ කියනකොට ඇහැ නැමැති යන්ත්‍රේනුයි මේ රූප හදලා පෙන්වන්නේ කියන එක තියෙන්න ඕනේ. ටීවී එකේ රූප හදනවා වගේ තරංගයක් තියෙන තැනක ටීවී එකෙන් රූපමවනවා වගේ කන බොන ආහාර නිසා රූපය හැදෙනවා කියනකොට ආහාරයෙන් ඇහැ නැමැති යන්ත්‍රය හදලා ඒ හරහායි රූප හදාගත්තේ කියන එක තියෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියනකොට බලපු නිසායි පේන්නේ වගේ හිත ඊට අනුව උපන්න හින්දා ස්පර්ශය විශ්ච නිසායි පේන්නේ. ආහාරයෙන් රූපය හදාගත්තා. එතකොට තිබ්බේ නැහැ. තරංගයක් වගේ තියෙන තැනක
පංච මහ භූත තියෙන තැනක ආහාරයෙන් රූපය හදාගත්තේ හොඳට බලන්න. මේ හැඩ සටහන් දුව පුතා ගෑනු දරුවෝ රන් රිදී මුතුමැණි කියලා ඇලෙන්න බැඳෙන්න තරම් රූප තිබුණේ නැහැ ඇහින් දකින්න ඉස්සෙල්ලා. තරංගයක් තියෙන තැනක ඇහැ නැමැති යන්ත්‍රයෙන් රූපය ඇදුවා. හරි? හරි. ඒ හදපු රූපය දැක්කා චක්කු විඥානයේ ඊට අනුගත යෙදීමෙන් ස්පර්ශය නිසා. මේ නාම රූප දෙක නිසා මණික කෝටි ගාණක් වටිනවා. හරි හොඳයි. මගේ රත්තරනේ මගේ ප්‍රඥප්ති වටිනාකම් පහළ වෙයි. ඇහැකට ගන්න රූපය ඉවරයි. ස්පර්ශ බින්දනකොට පෙනීම ඉවරයි. නාම රූප දෙක ඉවරන ප්‍රඥප්ති ඉවරයි. කියලා ඔය උදේවැයට සිහියෙන් වටපිට බලන්න. එතකොට හම්බ වෙනවා අලුතෙන් නූපන්න ආශ්‍රව නූපදිනවා. නූපන්න ආශ්‍රව නූපදින්න වර්තමානයේක ස්කන්ධයෙන් උදේවැයට සිහියෙන් එන්න. ඊට පස්සේ ඉතුරු වෙනවා ඕගලන්ට උපං ආශ්‍රව කියලා කියන්නේ මේ උදේවැය දන්නේ නැතුව ලෝකය රූප ආහාරයෙන් රූපය හදාගෙන ස්පර්ශයෙන් පෙනීම හදාගෙන නාම රූප දෙක නිසා දැනගත්තට ඔය උදේවැය නොදන්නා කමට තියෙන දෙයක් තියෙන රූපයක් තියෙන ශබ්දයක් අහපු බොරුවක් තියෙනවා අපිට හුරුවක්. ඒක ගෙවිලා නැහැ තව. ඒක ගෙවෙන්න ඕනේ. ඒ කියන්නේ පැත්තක ඉන්නකොට අම්මා ළමයා බිරිඳ යාළුවා පොඩි කාලේ ඉස්කෝලේ ගිය යාළුවා කියලා එක එක දේවල් සිහි වෙයි. අන්නේ සිහි වෙනකොට යාළුවෙක් කියලා සිහි වුණා කියන්නකො. දැන් අපිට තේරෙන්නේ අපි සිහි කරන කෙනෙක් හෝ සිහි කරන දෙයක් තිබ්බා හිටියා කියලානේ. එතකොට පෙන්නනවා ස්කන්ධයන් උදේවැය කෙනෙක්ව සිහි වෙනකොට එදත් උනේ ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ හැදිලා ඇහෙන් ඕන රූපයක් පෙන්වලා තියෙන්න ඇති. ස්පර්ශය නිසා ඒ රූපේ මට පෙනෙනකම හැදෙන්න ඇති. ඒ නාම රූප දෙක නිසා අනේ මගේ යාළුවා ප්‍රියන්ත කියලා මම ඇසුරු කරලා තියෙනවා. එදත් පංච උපාදාන ස්කන්ධයක් නම් ඉපදිලා තියෙනවා මිසක මේ වගේ යාළුවාගේ කියලාවත් රූප කොහෙවත් තිබුණේ නැහැ. දැනගෙන්නක් තිබ්බේ නැහැ කියලා ස්කන්ධයක උදේවැය පෙන්වනවා. එතකොට අතීතේවත් ස්කන්ධයක උදේවැය පෙන්වනකොට හදාගෙන ස්කන්ධ ටිකක් යාළුවා කියන ප්‍රඥප්තියක් තියෙනවා. ඒක තියෙන්නේ පෙනුණා කියන තැනක පෙනුන කියන එක හැදලා තියෙන ස්පර්ශයකින්. එතකොට ස්පර්ශයකින් පෙනුණා නම් ස්පර්ශයකින් පෙනෙන රූපය හැදලා තියෙන ආහාරය. ආහාරයෙන් රූපය හැදිලා ස්පර්ශයෙන් පෙනිලා ප්‍රඥප්ති වශයෙන් ඇසුරු කළා. සිද්ධියක් අපේ. සිද්ධියද නිරුද්ධයි. ඊට පස්සේ ගෙදර තියනවා හෝ ගමක් තියනවා හෝ කියලා හිතුනොත් ඒකෙදිත් එහෙමයි. එහෙම කොහෙවත් තිබ්බ නෙමෙයි. ඇහැ නැමැති ටීවී එකේ රූප පෙන්නන යන්ත්‍රයේ බඳු ඇහෙන් බලනකොට දන්නවා අපි පංච මහ භූත කියන තැනක තරංගයක් විද්‍යුතයක් ස්වභාවයක් බාහිර වස්තුන්ට ආලෝකය වැටලා පරාවර්තන වෙන ධර්මතාවයක්. ඒබඳු තැනක ඇහැ නැමැති වඩුව ආහාරය නිසා රූපය හැදුවේ කියනකොට හොඳට එතන නුවණ තියෙන්න ඕනේ. ආහාරය නිසා රූපය හැදුවේ කියලා හොඳට නුවණ තියෙන්න ඕනේ. හිත ඊට අනුගත යෙදුනේ හින්දා ස්පර්ශ විච්ඡ නිසා ඒක පෙවුනේ. ඒ නාම රූප දෙක නිසායි දැනගත්තේ. එහෙනම් ඉඩම කියලා හරි දැකලා දැනගත්තා නම් දැනගත්තේ දැකපු හින්දායි දැකුමාවේ රූපේ හින්දායි රූපය හැදුනේ ආහාරය නිසා කියලා පෙන්නන්න. කොහොම පෙන්න දෙපැත්තට යනකොට උපන්න ආශ්‍රව ගෙවෙනවා. මනසේ තියනවා කියන එක ගෙවෙනවා. තිබිලා නැහැ. තියනවා නෙමෙයි. අතීතෙදිත් හදාගෙන පරිහරණය කරලා තියෙනවා නිරුද්ධ වෙලා. දැනුත් මේ වගේ හදාගෙන පරිහරණය කරනවා නිරුද්ධ වෙලා. මට ගිහිල්ලා බලන්න බිරින්දල දරුවෝ ඉන්නව නෙමෙයි. හැබැයි එහා අරගෙන ගියාම ටීවී එක අරගෙන ගියාම එතන තියෙන තරංග ටික උදව් කරගෙන මැෂින් එකේ ටීවී එකේ නම් පෙන්වන්නේ අහසෙන් එන එතෙන්ට එන තරංග ටික මෙව කරන්න. මෙයා මාර මැෂින් එකක් මේක. මේ මැෂින් එකට පුළුවන් එතන ඕනම තැනක තියෙන එතන තරංග ටික හම්බෙන මැෂින් එකට වැටෙන ගල් ටික සිමෙන්ති ටික මෙටල් ටික කොන්ක්‍රීට් කරන්න පුළුවන් මැෂින් එකට තියෙනවා වගේ මේකට වැටෙන තරංග ටික එතන රූප කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මේ
තරංගයක් රූපයක් කළා පෙන්වන්න පුළුවන්. ඈ අරගෙන ගියාම එතන රූපයක් හැදේ. මට පෙනේ මේ මගේ බිරින්දනේ නෝනනේ ළමයානේ කියලා මං හිතයි. හැබැයි එහා අරගෙන එනු රාය මොකුත්. කොහොමද එතකොට ඔන්න ඔය වගේ හිතට අම්මා තාත්තා දුව පුතා කියලා පේනකොට ඒ කිත් උදේවැය පෙන්වන්න අතීතයට ගිහිල්ලා නැහැ. එතනත් උනේ මේ ස්කන්ධයේ උදේවැය කියලා පෙන්වන්න මේක ගෙවෙනවා. සමහර විටක අපි කෙලෙස් වැඩි හින්දා හිත පිළිගන්නේ බිරින්දා ඉන්නවනේ අම්මා ඉන්නවනේ කියලා හිතනකොට නෑ එතන ස්කන්ධයන්ගේ උදේවැය කියලා ආහාර නිසායි රූපය හැදුවේ කියලා කිව්වට පිළිගන්නේ නෑ රූප තිබුණු හින්දායි පෙවුනේ මිසක ඇහෙන් රූප හැදුව හින්දා කියලා ඇහෙන් රූපයක් හදලයි අපිට පෙන්වුවේ කියලා කිව්වට අපේ කෙලෙස් වැඩි නම් පේන්නේ නෑ මොන බොරුද තියෙන රූපයක් පෙවුනේ කියන වගේ තැනක තමයි දැන්නේ. එතකොට තමන්ම පෙන්වන්න ටීවී එකට රූපාවේ අහසෙන් රූපාවද තරංගයක් එන තැනක රූපයක් කෙරුවද? තරංග වලත් රූප තිබුණාද කියලා නිකන් උපමාව පැත්තට ප්‍රශ්න කරන්න. එතකොට එහෙනම් තියෙන රූපයක් ඇහෙන් දැක්ක නෙමෙයි තරංගයක් තියෙන තැනක ඇහැ නැමැති මැෂින් එකට පුළුවන් වුණා රූපයක් හදන්න. මට පේන රූපයේ තරංගයේ තුල නෑ. ඒ තරංගයේ රූපයක් කරනකම තියෙන ඇහි හැකියාව. මැෂින් එකේ හැකියි. ටීවී එකේ හැටි කියලා පෙන්වන්න. එතකොට පිළිගන්න. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් බලන්න. නුබෝ දවසකින් සලහයත නිරෝධී. ලෝක නිරෝධී. හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනේ. ලෝකය කියන එක හදාගෙනයි පරිහරණය කරන්නේ කියන එක පෙනේ. එතකොට තියෙන ලෝකයක් ඇසුරු කරන්න බෑ. තියෙන ලෝකය අතහැරීමමයි උපාදානයි. රහතන් වහන්සේ කියලා කියන්නේ ඔහොම පුරුදු කළා පුරුදු වෙච්ච කෙනා. හිතන්නවත් ඕනේ මෙහෙම බලනකොටම ආහාරයෙන් රූපය හැදුනේ ස්පර්ශය නිසායි පෙනෙන්නේ. නාම රූප දෙක නිසායි ප්‍රඥප්ති හේතු ටික බිඳනකොට බිඳනවා කියන එක වෙනවා කියන ධර්මතාවයකට පත් කළ මිසක හිතන්නවත් ඕනේ ලෝක නිරෝධය සාක්ෂාත් කළ ජීවත් වෙන රහතන් වහන්සේ. මේක කරගෙන ගියාම කරපු එක කරන හුරුව කරන්න මහන්සියක් තියනවා නම් ඔය කරන මහන්සියත් සම්ති දෙන තැන තමයි ඉබේ වෙන තැනටපත් වෙන එකට තමයි ඵලය කියලා කියන්නේ. ඉතින් මේ ජීවිතේදීම මේ සියලු දුකේ නිරෝධේ, සලායතන නිරෝධේ, භව නිරෝධේ, ලෝක නිරෝධේ මේ ditta ධම්මවම සාක්ෂාත් කරගන්න. අජරාමර නිවන් සුවේ සිසිල අදම ජීවිතේට හැම දිනාටම වද්ද ගන්නට ලැබේවා. ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රේ වේවා කියලාත් මතක් කරන ගමන් තව පොඩි කරුණක් මතක් කරනවා. මේක ලොකුවට නෙමෙයි. අපේ සරච්චන්ද්‍ර අබේසූරිය මහත්තයත් එක අතකට ලොකු පින්වන්තයි. එතුමගේ අභාවය වෙනුවෙන් හරි මම මේ වගේ දර්ශන වෙන්දට කතා කරන හැබැයි මේ වගේ දර්ශනයක් මුළු සංකතයම සකස් වුණා කියන ලෝකේ කියන තැනකටම ඇවිල්ලා නිවනට සාපේක්ෂව ලෝකේ උදුල්වල දාන්න තැනක් වෙන්නද තරම් සියුම්ව කරපු එකම දේශනා ආරම්භක දේශනා ලෝකෙට කියන පොදුවේ කළ. ඉතින් ඒක එතුමගේ නමින් කළ පින් සිද්ධ කරවන්නට අතිශය බලගත් කුසලයක් සිද්ධ කරවන්නට ලෝකයට පුළුවන් නිමිත්තක් වෙන්න වෙච්ච එක එතුමගේ මහා පිනක්. ඒ වගේම මේ වගේ දේශනාවක් ඉස්ලාම දේශනා කරව ලෝකයට යවන්න තරම් ඉසානි අබේසූරිය ඒ වගේම ශ්‍රියානි අබේසූරිය මෑණියෝ ඇතුළේ ඒ පවුලේ භාග්‍යවන්තයි කියන කාරණාව මතක් කරනවා. මතක් කළා අපි මේ දේශනාව තුළින් රැස්වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අපි හැමදෙනාම අනුමෝදන් කරමු. හොඳයි එහෙනම් කල්පනා කරගන්නට අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකී ස්ථානට අධිග්‍රහීතු ශාසන මාම ක්ෂ්ඨකාරක සීල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංග දිවසිරු වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියලා අපි කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සුවං පදං. ඒ වගේම